මේ දේශනාව සඳහන් වෙන්නේ දීඝනිකායේ. මේ දේශනාවේ නම මහා නිදාන සූත්‍රය. එතකොට මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ කුරු රටේ කම්මාස ධම්ම කියන නියම් ගමේ වැඩ සිටිදී. ඔබ දන්නවා කුරු රට කම්මාස ධම්ම නියම් ගම කියන වචන අපිට අහලා පුරුදුයි. ඒ කොමකද? මහා සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ නියම් ගමේදී නිසා. මේ දේශනාව කරන්න එක්තරා හේතුවක් මතු වුණා. මොකද්ද හේතුව? දැන් ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරපු අග්‍ර උපස්ථායකයන් වහන්සේ. ඒ කවුද? අපේ ආනන්දයන් වහන්සේ. උන්වහන්සේට තිබුණා තියුණු ස්මරණ ශක්තියක්. උන්වහන්සේට තිබුණා තියුණු වටහා ගැනීමේ ශක්තියක්. උන්වහන්සේට තියුණු නුවණක් තිබුණා. වේගවත් අවබෝධයක් කරගන්න පුළුවන්කමක් තිබුණා. ඉතින් ආනන්දයන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කළා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා පැවිදි වෙච්ච දවසේ ඉඳලා රාග ප්‍රතිසංයුක්ත රාග සංකල්පනාවක් හිතේ හටගත්ත බවක් මතක නැහැ කියනවා. ඒකෙන් එච්චරම උන්වහන්සේ සතියෙන් සිහියෙන් නුවණින් වැඩ හිටියා. ඉතින් ඒ ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට මෙහෙම කියා හිටියා. අච්චරියම් බන්තේ අබ්භූතම් බන්තේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ හරි ආශ්චර්යයක් ඇති වුණා මට. හරි අద్භූත ස්වභාවයක් ඇති වුණා. යාව ගම්භීරෝ ඡායම් බන්තේ පටිච්ච සමුප්පාදෝ ගම්භීරාව භාසෝ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ පටිච්චසමුපාදය කියලා කියන්නේ මොනතරම් ගැඹුරු දෙයක්ද? මොනතරම් ගැඹුරු වැටහීම ඇති දෙයක්ද? අතචපන ඒ වුණත් එනමුත් උත්තාන කුත්තාන කෝවිය කායති මේ මට නිකන් පහසුවෙන් තේරෙනවා වගේ එකක් වැටහෙනවා කිව්වා. ඒක තමයි මේ ආනන්දයන් වහන්සේගේ හිතේ ඇතිවෙච්ච ආශ්චර්යය. ගිහිල්ලා බුදුරජාන් වහන්සේට මොකද්ද කිව්වේ? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ හරි ආශ්චර්යයි. හරි අద్భుතයි. මේ පටිච්චසමුපාද ධර්මය කියන්නේ කොයිතරම් ගැඹුරු දෙයක්ද? කොයිතරම් ගැඹුරු වැටීම් ඇති දෙයක්ද? ඒ වුණාට මට මේක බොහොම සරල එකක් වගේ තේරෙනවානේ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මාහේව ආනන්ද අවච ආනන්දය ඔහොම කියන්න එපා. මාහේව ආනන්ද අවච ආනන්දය මාහේවං ආනන්ද අවච ආනන්දය ඔහොම කියන්න එපා කිව්වා. ගම්භීරෝ ඡායං ආනන්ද පරිසම්පාදෝ ආනන්දේ පරිසම්පාදේ ගැඹුරුමයි. ගම්භීරාව භාසෝච ගැඹුරු වැටහින් තියෙන දෙයක්මයි. පටිච්චසමුපාදේ සරල දෙයක් නෙමෙයි කියලා මේ කවුද කියන්නේ? බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ පටිච්චසමුපාදේ සරල දෙයක් නෙමෙයි කියලා. සමහර විට ඔබත් කියන්න පුළුවන් දැන් අපිට පටිච්චසමුපාදේ තේරෙනවය. මේක බොහොම සරල එකක් වගේ අපටත් වැටහිය කියලා. එහෙම කිව්වට අපේ වැටහීමට ලං වෙන්නේ නැහැ. ආනන්ද හාමුදුරුව වගේ මහා ඒ කියන්නේ අසංකේය කල්පලක්ෂයක් පෙරුම් පිරු මහෝත්තමයන්ට වැටහිච්ච කාරණේ එහෙම කියන්න එපා කියලා කිව්වනම් එහෙනම් අපි ගැන අමුතුවෙන් කතා කරන දෙයක් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒතස්ස ආනන්ද ධම්මස්ස අනනුබෝධා අපටි වේද ආනන්දය ඔය පටිච්ච සමුප්පාද ධර්මයේම අවබෝධ නොවීම නිසා. කුමක් අවබෝධ නොවීම නිසාද?
පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ නොවීම නිසා අපපටි වේදා මේක මනාකොට ප්‍රකටව ප්‍රතිවේද නොකිරීම නිසා අවබෝධ නොකිරීම නිසා පටිච්චසමුප්පාද ධර්මයේ වටහා ගන්න බැරි වෙච්ච නිසා ඒව මයම් පදා ඒක නිසා මේ සත්ත්ව ප්‍රජාව තන්තා කුල්ලක ජාතා මේ අවුලෙන් අවුලටපත් වෙච්ච අර කැඳ පෙරණ මිනිසුන්ගේ පෙරහන වගේ ගුලා ගුණ්ඩික ජාතා මුංජ බබ්බජ අවුලෙන් අවුලටපත් වෙච්ච තනකොළ ගොඩක් වගේ පිදුරු කැටියක් වගේ මේ සත්වයා මේ ලිහා ගන්න බැරි ගැට ගොඩකට පැටලිලා ලිහා ගන්න බැරි අවුලක පැටලිලා ලිහා ගන්න බැරි අවුල මොකද්ද කොමකින්ද මේ ලිහා ගන්න බැරි අවුල හටගන්නේ පටිච්ච සමුප්පාදේ දන්නේ නැති නිසා රාගෙන් හට ගන්නවා ලියා ගන්න බැරි අවුල පටිච්ච සමුප්පාදේ දන්නේ නැති නිසා ද්වේෂයෙන් හට ගන්නවා ලියා ගන්න බැරි අවුල පටිච්ච සමුප්පාදේ දන්නේ නැති නිසා මෝහයෙන් හට ගන්නවා ලියා ගන්න බැරි අවුල හටගත්තට පස්සේ අපායන් දුක්ගතින් විනිපාතං සංසාර නාති වත්තති කිසි කෙනෙකුට බෑ කියනවා සතර අපායේ වැටි වැටි යන මේ සසරින් ඈතර වෙන්න මේ පටිච්චසමුප්පාදය අවබෝධ නොවීම නිසා දැන් අපි ගම්මු මිනිසුන්ට හිතපු ගමන් හට ගන්නවා කියම වෛරයක් දැන් පටිච්චසමුප්පාදයේ දැනගත් එක්කෙනාට මොකද වෙන්නේ හේතු ප්‍රත්‍ය වශයෙන් දකින්න කල්පනා කරපු එක්කෙනා වෛරයක් තරහක් හටගත්තා නම් ඒකේ හේතු වෙනවා මේකට මොකක්ද හේතු උනේ හොයලා ඒක දුරු කරනවා එතකොට රාගයක් මොකක්ද මේකේ මේ අයෝනිසෝ මනසිකාරින්නේ මේ හටගන්නේ මෙහෙමනේ මේක හටගන්නේ කියලා ඒක දුරු කරනවා මෝහයකට ගත්තා නම් හේතු ප්‍රති ධර්මේ දැනගන්න කෙනා දුරු කරනවා දන්නේ නැති කෙනාට මොකද වෙන්නේ ඒකේ හිත පිහිටව ගන්නවා ඊට පස්සේ කල්ප ගණන් නිරේ වැටි වැටි ඒ එක්ක පලිගණ්ඩම කල්ප ගණන් යනවා සංසාරේ රාගය නිසා කල්ප ගණන් යනවා සංසාරේ ඇයි හේතුව මේ හේතු ප්‍රති ධර්මයන්ගේ ස්වභාවය දන්නේ නැතිකම ඉතින් පටිච්චසමුප්පාදේ දන්නේ නැති නිසා මේ සත්වයා අපාය දුගතියට පත්වෙන එකෙන් බේරෙන්න බැරුව මේ සංසාරේ වැටි යනවා කිව්වා. සමහරුන්ගේ හිතට හැතිරුණේ අදහසක් මොකක් හරි හිතේ තරහකට ගත්තාම හිතපම් මම මේක ಜಾති පල්ලි ගන්නවා කියලා එකක් හිතේ ආවා කියමු. දැන් පටිච්චසමුප්පාදයක් අහලා නැහැ යා. ඊට පස්සේ මොකද වෙන්නේ? එතකොට යා ඒකෙම හිත පිහිටුව ගන්නවා. ඒකේ හිත පිහිටුව ගත්තට පස්සේ ගැලවෙන්න බෑ. කල්ප ගණන් යනවා. සතර අපායේ වැටි තමයි යන්න තියෙන්නේ. සුගතියේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දට ආනන්ද එහෙම කියන්න එපා කිව්වා. මොකද්ද කියන්න එපායි කිව්වේ? මේ පටිච්චසමුපාදේ බොහොම සරලව වැටෙන එකක් කියලා කියන්න එපා කිව්වා. මේ පටිච්චසමුපාදේ ගැඹුරුමයි කිව්වා. ගැඹුරු වැටෙහින් ඇති දෙයක්මයි කිව්වා. මේක අවබෝධ කරගන්න බැරි කොම නිසාමයි බැරි වෙච්ච නිසාමයි කිව්වා මේ මනුස්ස මේ ලෝක සත්වයා අවුලෙන් අවුලටපත් වෙලා ලිහා ගන්න බැරිව මේ ගැට ගැහි ගිහිලා මේ සතර අපායේ ඉක්මවාගත නොහැකි සංසාරේ වැටලා ඉන්නේ මේ අවුල නිසාමයි කිව්වා. පටිච්චසමුපාදේ වැටිච්ච නැති නිසාමයි කිව්වා. ඊට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ පටිච්චසමුපාදය ගැන අහනවා. කොහොමද අහන්නේ? ආනන්දය ඔබෙන් කවුරු හරි ඇහුවොත් ජරා මරණ වලට හේතු වෙච්ච කාරණයක් තියනවාද කියලා ඔබෙන් ඇහුවොත්. හරි දැන් ඔබෙන් අහනවා කවුරු හරි කෙනෙක් ජරා මරණ වලට හේතු වෙච්ච කාරණයක් තියනවාද? ඔබ මොකද්ද කියන්නේ? තියනවා. මොකද්ද? ග්‍රහයෝ නරකයි. ඒකද? මේ දවස්වල අපල ඒකද එහෙනම් ඔව් කර්මය ඒකද එතකොට මේක කියනවා ආනන්දය කවුරු හරි අහනවා ඔබෙන් අහනවා මේ ජරා මරණ කිව්වා මේක සම්පූර්ණයෙන්ම අපි අර්ථ ගන්න ඕනේ ජරා
මරණ, ශෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක් මේ සෑම දෙයකටම හේතු වෙච්ච එකක් තියෙනවද කියලා කවුරු හරි ඇහුවොත් උත්තරයක් දෙන්න කිව්වා ඔව් හේතුවක් තියෙනවා. ඊට පස්සේ අහයි කිව්වා මොකද්ද මේ කායික දුක්, මානසික දුක්, ජරා මරණ විපත්ති වලට හේතු වෙච්ච කාරණේ? එතකොට කියන්නේ කිව්වා මේ ඔක්කොටම හේතුව ඉපදීමයි කියලා. දැන් බලන්න ඒ ප්‍රශ්නෙට ඒ උත්තරේ එනකන් කෙනෙකුත් නෑ ඕකන මේ හේතුව මේ කාලේ රාස්තකයක්. එතකොට යාට සම්පූර්ණ ඇත්ත වැහෙනවද නැද්ද? ඇත්ත වැහෙනවා. මේක යාගේ කර්ම වෙන්නේ නැති. ඒත් ඇත්ත වැහෙනවා. ඕක ලෝක ස්වභාවයයි. ඒත් ඇත්ත වැහෙනවා. ඇත්ත කියන එක ඉස්මතු වෙන්නේ බොහොම කලාතුරකින්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා කියන්නේ එයාට උත්තරේ දෙන්න මොකද්ද? මේ ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හැලින් ඔක්කොම තියෙන එක දෙයක් නිසා. මොකද්ද? ඉපදීම. ජරා මරණයන්ට හේතුව ඉපදීම කියලා කියන්න කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්දය ඊට පස්සේ කෙනෙක් අහන්න පුළුවනි හරි ජරා මරණයන්ට හේතුව ජරා මරණ ශෝක වැළපීම් වලට හේතුව ඉපදීම නම් ඉපදීමට හේතුවක් තියනවාද කියලා ඉපදීමට හේතුවක් තියනවාද කියලා අහුවොත් හේතුවක් තියනවා කියලා කියන්නේ කිව්වා. මොකක්ද ඉපදීමට හේතුව? පටිච්චසමුපාදේ බොහොම පැහැදිලිව පෙන්නලා දෙනවා. කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය ඉපදීමට හේතුව මොකද්ද කියලා ඊට පස්සේ අසාවි. ඉපදීමට හේතුව මොකද්ද කියලා ඇහුවාම කියන්න කිව්වා. මොකද්ද? ඉපදීමට හේතුව භවයයි කියලා. දැන් මේ විදිහට අපි දරාගත්තා නම් කියන්නේ මතක තියාගත්තා නම් එක එක්කෙනා කියන අවුල් ඒකට මිශ්‍ර වෙන්නේ නැහැ. මේ බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව අනුව අපි දරාගත්තා නම් මතක තියාගත්තා නම් එක එක්කෙනා එක එක විග්‍රහයන් කරන ඒවට අපි අහුවෙන්නේ නැහැ. එතන බුදුරජාණන් වහන්සේ වදාලා කිම්පච්චා ජාතිති චේ වදෙය්‍ය කවුරු හරි ඇහුවොත් එහෙමනම් ඉපදෙන්න හේතු වෙච්ච කාරණේ මොකද්ද කියලා බහපත්‍යා ජාතිති ඉච්ඡස්ස වචනීයන් ඒකට තියෙන උත්තරේ මොකද්ද? ඉපදෙන්නේ භවය නිසාය කියලා කියන්න කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට කෙනෙක් ඊළඟ ප්‍රශ්නය අසාවි. මොකද්ද ප්‍රශ්නේ? භවය හට ගන්නත් හේතුවක් තියනවාද කියලා අහයි. එතකොට උත්තරේ දෙන්න කිව්වා භවය හට ගන්නත් හේතුවක් තියෙනවා කියලා. එතකොට එයා අහවි කිව්වා ඊළඟ ප්‍රශ්නේ. මොකද්ද ප්‍රශ්නේ? භවය හට ගන්න හේතුවක් තියෙනවා නම් ඒ හේතුව මොකද්ද කියලා අහයි කිව්වා. එතකොට උත්තරේ දෙන්න කිව්වා භවය හට ගන්න තියෙන හේතුව උපාදානයයි කියලා. ඕක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන රටාව. භවය හට ගන්න තියෙන හේතුව උපාදානයයි කියලා. ඊට පස්සේ අහයි කිව්වා ඊළඟ ප්‍රශ්නේ. මොකද්ද ප්‍රශ්නේ? උපාදානය හට ගන්නත් හේතුවක් තියනවාද කියලා අහයි කිව්වා. එතකොට ආනන්දේ දෙන්න කිව්වා උත්තරේ මොකද්ද? උපාදානයටත් හේතුවක් තියෙනවා. එතකොට අසාවි කිව්වා මොකද්ද? ඒ උපාදාන හටගන්න තියෙන හේතුව මොකක්ද කියලා අසාවි කිව්වා. එතකොට උත්තරේ දෙන්න කිව්වා උපාදාන හටගන්න හේතුව තණ්හාව කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට වදාලා ආනන්දය එතකොට අසාවි මොකක්ද අසන්නේ? තණ්හාව හටගන්න හේතුවක් තියනවාද? හේතුවක් තියනවා කියන්න කිව්වා. ඊට පස්සේ අසාවි කිව්වා මොකද්ද?
තණ්හාව හටගන්න තියෙන හේතුව කුමක්ද කියලා අසාවි. දෙන්න කිව්වා උත්තරේ. මොකද්ද? තණ්හාව හටගන්න තියෙන හේතුව විඳීම කියලා උත්තරේ දෙන්න කිව්වා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නයත් ආවි කිව්වා. මොකද ඊළඟ ප්‍රශ්නේ? විඳීම හටගන්නත් හේතුවක් තියනවාද කියලා අසාවි කිව්වා. ඒකට පිළිතුර දෙන්නේ මොකද්ද? හේතුවක් තියෙනවා කියලා උත්තරේ දෙන්න කිව්වා. ඊට පස්සේ අසාවි කිව්වා මොකද්ද? ඒ විඳීම හටගන්න හේතු වෙච්ච කාරණේ මොකක්ද කියලා අසාවි කිව්වා. එතකොට උත්තරේ දෙන්න කිව්වා විඳීම හටගන්න හේතු වෙච්ච කාරණය ස්පර්ශයයි කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද ඊට පස්සේ අසාවි මොකද්ද? ස්පර්ශය හටගන්න හේතුවක් තියෙනවාද කියලා අසාවි. එතකොට කියන්න කිව්වා ස්පර්ශය හටගන්නත් හේතුවක් තියෙනවා. ස්පර්ශය හටගන්න හේතුව කුමක්ද කියලා අසාවි. එතකොට උත්තරේ දෙන්න කිව්වා. මොකද්ද? ස්පර්ශය හටගන්න තියෙන හේතුව අපි අහලා තියෙන්නේ කොහොමද? ආයතන 6 මේක ඒකට වෙන එකක් කියන්නේ. හැබැයි මේකත් ඒකමයි. මොකද්ද? ස්පර්ශය හටගන්න තියෙන හේතුව නාම රූප කියලා කියන්න කිව්වා. දැන් අපි අහලා තියෙන්නේ ස්පර්ශය කොමකින්ද හටගන්නේ? ආයතන 6. ආයතන 6 කොමකින්ද හටගන්නේ? නාම රූප පත්‍ය සලආයතන. ඔබ පටිච්චසමුප්පාදයේ කලින් ඉගෙන ගන්න ඇති අසනම් වූ ආයතනය නාම රූප ප්‍රත්‍යය. ඊට පස්සේ මතකද අපි කියුවා නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තේ ඒක අපි කිව්වා ඒකට උදාහරණයක් ලීයෙන් නම් හදලා තියෙන පුටුව. පුටුව කියලා අපි කිව්වට ඒකේ තියෙන ලී. ප්ලාස්ටික් වලින් නම් හදලා තියෙන පුටුව. පුටුව කියලා කිව්වට ඒකේ තියෙන්නේ ප්ලාස්ටික්. යකඩ වලින් නම් හදලා තියෙන පුටුව. පුටුව කියලා අපි ඒකට කිව්වට තියෙන්නේ යකඩ. ඒ වගේ නාම රූප වලින් නම් හදලා තියෙන්නේ ආයතන 6. ඒකේ තියෙන්නේ නාම රූප. එතකොට ස්පර්ශය කොමකින්ද හැදිලා තියෙන්නේ කියලා අහුවාම කියන්න කිව්වා නාම රූප පච්චයා පස්සෝ නාම රූප නිසාය ස්පර්ශය හැදුනේ කියලා කියන්න කිව්වා. ඊට පස්සේ අසාවි කිව්වා එහෙමනම් නාම රූප හැදුනේ මොකෙන්ද? නාම රූප හැදුනේ නැහැ. නාම රූප හැදෙන්නත් හේතුවක් තියනවාද කියලා අසාවි කිව්වා. ඒකට උත්තරය දෙන්න කිව්වා ඔව් නාම රූප හැදෙන්න හේතුවක් තියෙනවා. ඊට පස්සේ අසාවි කිව්වා නාම රූප හැදෙන්න හේතුව කුමක්ද? ඒකට උත්තරය දෙන්න කිව්වා නාම රූපය හැදෙන්න හේතුව විඥානයයි කියලා කියන්න කිව්වා. ඊට පස්සේ අසාවි කිව්වා මොකද්ද? විඥානය හැදෙන්න හේතුවක් තියනවාද කියලා අහයි කිව්වා. මොකද්ද ඒකට තියෙන උත්තරේ? හේතුවක් නැද්ද? හේතුවක් තියනවාද? හේතුවක් තියනවා කියලා උත්තරේ දෙන්න කිව්වා. ඊට පස්සේ අසාවි කිව්වා විඥානය හැදෙන්න තියෙන හේතුව කුමක්ද? ඒකට උත්තරේ දෙන්න කිව්වා විඥානය හැදෙන්න තියෙන හේතුව නාම රූප. ඔන්න අහගන්න. එතකොට දැන් ඔන්න දැන් මේක ඔබ විශේෂයෙන් මතක තියාගන්න ඕනේ මේ මහා නිදාන සූත්‍රය මෙතන ඉඳලා. දැන් ස්පර්ශයනකන් අහලා පුරුදු ක්‍රමේ. කොහොමද? ජරා මරණ හැදෙන්නේ ඉපදීම නිසා. ඉපදීම හැදෙන්නේ භවය නිසා. භවය හැදෙන්නේ උපාදාන නිසා. උපාදාන හැදෙන්නේ තණ්හාව නිසා. තණ්හාව හැදෙන්නේ විඳීම නිසා. එතකොට විඳින්නේ ස්පර්ශය නිසා. ඔය ටික සාමාන්‍යයෙන් පොදුවේ අපි අහපු රටාව. එතන ඉඳලා තමයි මේ බුදුරජාණන් අපේ ශාස්ත්‍රඥ වහන්සේ මේක විස්තර කරන්නේ.
ස්පර්ශය හැදෙන්නේ නාම රූප නිසා. නාම රූප හැදෙන්නේ විඥානය නිසා. විඥානය හැදෙන්නේ නාම රූප නිසා. එතන ඉඳලා පටිච්චසමුප්පාද උන්වහන්සේ විස්තර කරනවා මෙහෙම. ඊතිකෝ ආනන්ද ඒ නිසා ආනන්දේ මේ විදිහට නාම රූප පච්චයා විඥානං. නාම රූපය නිසා විඥානය ඇති වෙනවා. විඥාන පච්චයා නාම රූපං. විඥානය නිසා නාම රූප ඇති වෙනවා. එහෙනම් ඒක එකිනෙකට වෙන් කරන්න බැරි සම්බන්ධයක්. මොකද්ද? නාම රූප නිසා විඥානය හට ගන්නවා. විඥාන නිසා නාම රූප හට ගන්නවා. ඊළඟට තියෙනවා නාම රූප නිසා ස්පර්ශය හට ගන්නවා. හරි. ඉතින් නාම රූප නිසානේ ආයතන හයක් තියෙන්නේ. නාම රූප නැත්තම් ආයතන හයක් නැහැ. නාම රූප නිසා ස්පර්ශය හට ගන්නවා. ස්පර්ශය නිසා විඳීම හට ගන්නවා. විඳීම නිසා තණ්හාව හට ගන්නවා. තණ්හාව නිසා උපාදාන හට ගන්නවා. උපාදාන නිසා භවය හට ගන්නවා. භවය නිසා ඉපදෙනවා. ඉපදෙන නිසා ජරා මරණ ශෝක වැළපීම් කායික දුක් මානසික දුක් සුසුම් හැලීම් මේ සියලු දේම හට ගන්නවා. එතකොට මෙතන කර්මයේ සම්බන්ධ ඉන්නේ කොහේටද? භවය කියන තැනට. ඒක මතක තියාගන්නයි. ඔබට මතකද මේ බංග්ලාදේශ වල අර කැෆේ එකකට ත්‍ස්තවාදී ප්‍රහාරයක් එල්ල කළා ආගමික ත්‍ස්තවාදයක් මෙල්ල කළා මිනිස්සු අහිංසක මිනිස්සු මේ පාන් කෑල්ලක් කන්න බනිස් ගෙඩියක් කන්න ගිහපු මිනිස්සු බඩගින්නට ඒ මිනිස්සුන් අල්ලලා එතකොට ඒ වෙඩි තියන්නේ නැතුව මරලා තියෙන්නේ සමහරුන්ව චප්ප කරලා ඔළුව ඒ හෝටලේ තිබිච්චම පිහි වලින් තමයි පෙති ගහලා තියෙන්නේ මරලා තියෙන්නේ මේ බනිස් ගෙඩියක් කන්න ගිය මිනිස්සු එතන 20ක් මරලා එතකොට හමුදාවෙන් 13 දෙනෙක් බේර අරන් තියෙනවා. දැන් බලන්න මේ ගියේ මොකේටද? මේ බනිස් ගෙඩියක් කන්න ගියේ. උනේ මොකද්ද? ඊටාම බීසුණු අන්දමේ මරණයටපත් වෙන්න සිද්ධ වුණා. දැන් ඒකට යාගේ දුක ඉවරද? කෙලවරක් නැතුව ඕක යනවා. එතකොට බලන්න මේ විදිහට කෙලවරක් නැහැ මේ මිනිස්සු මැරෙන විදිය. එක එක විදියට මැරෙනවා. ඒවමීතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස මේ සමස්ත දුකම ওই රටාවේ කියනවා තියෙන්නේ. සමස්ත දුකම තියෙන ওই රටාවේ කියනවා. ලෝකෙ කොටසක් කියනවා මේ ඔක්කොම තියෙන්නේ දෙවියන්ගේ කැමැත්තට කියනවා. තව කොටසක් කියනවා මේ ලෝකෙ තියෙන්නේ ඉබේ කියනවා. නමුත් ඉබේ කියන එකත් අර්ථ ශූන්‍ය කතාවක්. දෙවියන්ගේ කැමැත්තට කියන එකත් අර්ථ ශූන්‍ය කතාවක්. මේක හැබැයි එක මොකද්ද? මේ ලෝකේ හැමතැනම තියෙන රටාව තමයි හේතුව සහ ඵලය කියන එක. එතකොට ඒකෙදී මේ මිනිස්යාගේ ජීවිතේ නැත්තම් සත්වයාගේ ජීවිතය තුළ මොකද්ද හේතුඵල කියලා මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඊළඟට සමාජය ඇති වෙන අර්බුදයේදී සමාජගත අර්බුදවලදී එතන තියෙන හේතුඵල. නමුත් ඒ හේතුඵල මොකද්ද කියලා මිනිසුන්ට ඒ තේරෙන්නේ නැහැ. මේ සමාජගත අර්බුදයේ හේතුඵලත් අපි එක එක්කෙනා තුළ පුද්ගලිකව තියෙන අර්බුදවල හේතුඵලත් මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට වදාලා ආනන්දය ජාතිපච්චය ජරා මරණං ඒ කියන්නේ ඉපදීම හේතු කරගෙන ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙළුම් ආදී යමක් ඇද්ද මේ ඔක්කොම හටගන්නේ ඉපදීම නිසායි කියලා යමක් කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළා ඉතිකෝ පණේතං වුත්තං මේ කාරණේ කියන ලදී. තදානන්ද ඉමිනා පේතම් පර්යායන වේදිතබ්බ මෙන්න මේ ක්‍රමයෙන් මේක තේරුම් ගන්න කියනවා කියලා තේරුම් ගන්න ක්‍රමයක් කියනවා. මොකද්ද? ආනන්ද මේ සත්‍යයට ඉපදීමක් සියලුම ආකාරයෙන් කොහේවත් කිසිම තැනක කිසිම ආයුරකින් නැත්තම් ඉපදීම කියලා එකක් කෙනෙකුට
ඒ කිව්වේ දෙවියන් අතර දෙවියෙක් වෙන්නෙත් නැත්තම් යා. ගන්ධබ්බයන් අතර ගාන්ධර්වෙක් වෙන්නෙත් නැත්තම්. යකුන් අතර යකෙක් වෙන්නෙත් නැත්තම්. භූතයින් අතර භූතයෙක් වෙන්නෙත් නැත්තම්. මිනිසෙන් අතර මිනිසෙක් වෙන්නේ නැත්තම්. සිව්පාවන් අතර සිව්පාවෙක් වෙන්නේ නැත්තම්. පක්ෂීන් අතර පක්ෂියෙක් වෙන්නේ නැත්තම්. සර්පාදීන් අතර සර්පෙක් වෙන්නේ නැත්තම්. එකන කිසිම කෙනෙක් වෙන්නේ නැත්තම් යා. එයාට තියෙනවද කියලා අහනවා මේ ජරාවටපත් වීම කියලා එකක්. මරණයටපත් වීම කියලා එකක්. ශෝක කීවීමක්, වැළපීමක් මොකොත් තියෙනවද කියලා අහනවා. නෑ. අපි මේක තවත් තේරුම් ගන්න කියමු මෙහෙම. ඔන්න සෝවාන් එක්කෙනෙක් ඉන්න සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙක්. මේ මොකෙන්ද නිදහස්? එතකොට සෝවාන් ඵලයටපත් වෙච්ච ශාවකයා කිසිම ආකාරයකින් කිසිම විදියකින් කිසිම රටාවකින් නිරේ උපදින්නේ නැත්තම් නිරේ දුක යට තියනවද? නැහැ. කිසිම ආකාරයකින් කිසිම රටාවකින් කිසියම් ක්‍රමයකින් එයා තිරිසන් සතෙක් වෙන්නේ නැත්තම් එයාට තිරිසන් සතෙකුට මුණ දෙන අත්දැකීම් ආපහු ලැබෙනවද එයාට? මොකුත් නැහැ. අතර කිසියම් ආකාරයකට කිසිම රටාවකින් කිසිම ක්‍රමයකට එයා ප්‍රේතෙක් වෙන්නේ නැත්තම් එයාට പ്രേත ලෝකේ උපතක් නැත්තම් ප්‍රේතෙක් හැටියට විඳින දුක් එයාට තියෙනවද? නැහැ. කිසිම ආකාරයකට අසුරයෙක් වෙන්නේ නැත්තම් දුක් නැහැ. එහෙනම් මේ දුක් ලැබෙන්නේ කොහොමද? එතන උපන්නොත්. උපන්නොත් ලැබෙන්නේ. අන්න එකෙන් තේරුම් ගන්න කියනවා මේ ජරා මරණයන්ට හේතුව මොකද්ද? ඉපදීමයි කියලා. ඉපදීමයි හේතුව කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්දය සබ්බසෝ ජාතියා අසති තේසං තේසං ච ආනන්ද සත්තානං සතත්ථාය ජාති නාභවිස්ස. ආනන්දේ ඒ සත්ව ලෝකවල ඒ සත්වයන් වෙන්න උපදින්නේ නැත්තම් සබ්බසෝ ජාතිය ආසති හැම ආයුරින්ම ඉපදීමක් නැත්තම් ජාති නිරෝධා ඉපදීම නිරුද්ධ නම් අපිනකෝ ජරා මරණ පඤ්ඤාති එහෙමනම් ඉපදීම නිරුද්ධ නම් ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නම මොකුත් තියනවද කියලා අහනවා. තියනවද? නොහේතම් බන්ති නෑ ස්වාමිනී. තස්මාති ආනන්ද එහෙමනම් ආනන්දය ඒසේව හේතු ඕකමයි හේතුව කියනවා. ඒසේව හේතු කියන්නේ ඕකමයි හේතුව. ඒතන් නිදානං ඕකමයි නිදානේ. නිදාන කියන්නේ පසුබිම. ඒස සමුදය ඕකෙමයි හටගන්නේ. ඒස පච්චය ඕකම හේතුව. ජරා මරණස්ස ජරා මරණයට මොකද්ද? ඉපදීමයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද ස්වාමීන් වහන්සේට ආනන්දය ඊළඟට මේ යමක් කියවුණා. මොකද්ද කියවුනේ? භවපච්චයා ජාති කියලා. ඒ කියන්නේ භවය හේතුවෙන් ඉපදීම තියෙනවා කියලා කාරණයක් කියවුණා. ඒකේ අර්ථය මෙහෙම තේරුම් ගන්න කියනවා. ආනන්දය මෙන්න මේ භව තුන මොනවද? භව තුන කාම භව, රූප භව, අරූප භව කියන මේ තුනම කොයියම් ආකාරයකින්වත් කොහේවත් කිසිම තැනක කිසිම ආයුරකින් හටගන්නේ නැත්තම් කෙනෙකුට කාම භවයක් හටගන්නේ නැත්තම් රූප භවයක් හටගන්නේ නැත්තම් අරූප කොහේවත් හටගන්නේ නැත්තම් ඒ කියන්නේ කාම ධාතුවේ කාම භවයක් හටගන්නේ නැත්තම් රූප ධාතුවේ රූප භවයක් හටගන්නේ නැත්තම් අරූප ධාතුවේ අරූප භවයක් හටගන්නේ නැත්තම් සබ්බසු භවයේ ආසති සියලු ආකාරෙම භවයක් නැත්තම් එහෙන භවයක් නැත්තම් භව නිරෝධෝ භවේ නිරුද්ධ නම් ඉපදීමක් තිබේද කියලා අහනවා. භවේ නිරුද්ධ නම් ඉපදීමක් නැහැ කියනවා. නොහිතම් බන්ති නෑ ස්වාමීනි. තස්මාති ආනන්ද එහෙනම් ආනන්දිය ඕකමයි හේතුව ඉපදීමට. ඕකමයි නිදාණය ඉපදීම පිණිස. ඕකමයි
හටගන්නේ ඉපදීම පිණිස. ඕකමයි හේතුකාරක ධර්මය. මොකද්ද? ඉපදීම පිණිස. භවය. භවය තමයි. එහෙනම් දැන් අපි මේ දැන් ඔන්න ඉපදිලා අපි කායික දුක් විඳින්නේ නැද්ද? මානසික දුක් විඳින්නේ නැද්ද? විඳිනවා. ශෝක විඳින්නේ නැද්ද? පසුතැවිලි විඳින්නේ නැද්ද? වැළපීම් විඳින්නේ නැද්ද? විඳිනවා. නාකි වෙවි යන්නේ නැද්ද? ජරාවටපත් වෙවි යන්නේ නැද්ද? යනවා. මරණයට මුහුණ දෙන්න නැද්ද? මුහුණ දෙන්න තියෙනවා. මේ ඔක්කොටම හේතුව මොකද්ද? ඉපදිච්ච නිසා. දැන් ඉපදුණා. දැන් අපි ඉන්නේ භවයේ නිරුද්ධවද භවයේ තුලද? භවයේ තුල ඉන්නවා නම් මොකද වෙන්නේ? න්‍යාය උපදිනවා. ඇයි? භවපච්චයා ජාති. භවය නිසා තමයි උපදින්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා භවය ගැන උන්වහන්සේ ප්‍රකාශයක් වදාලා. මොකක්ද වදාළ ප්‍රකාශය? කුමකින්ද භවය හටගන්නේ? උපාදාන පච්චයා භවෝ. උපාදානය නිසා භවය වේ කියලා වදාලා. ඒක මෙහෙම තේරුම් ගන්න කියනවා. ආනන්දේ කොයියම් ආකාරයකටවත් කිසිම තැනක කිසිම ආයුරකින් කිසිම විදියකින් උපාදානයක් නැත්තම්. උපාදාන කීයක් තියෙනවද? කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියන උපාදාන හතරෙන් එකක්වත් නැත්තම්, හතරම නැත්තම් සබ්බසු උපාදානේ ආසති. සියලුම අයුරින් උපාදාන නැත්තම් උපාදාන නිරෝධා. උපාදානේ නිරුද්ධ වීමෙන්. උපාදානේ නිරුද්ධ වීම නිසා භවයක් හට ගන්නවාද කියලා අහනවා. උපාදානේ නිරුද්ධ වීමෙන් භවයක් උපදිනවද? නෑ. භවයක් උපදින්නේ උපාදානේ තිබ්බොත්. උපාදානේ නැත්තම් භවයක් නෑ. නොහේතබ්බතේ නෑ ස්වාමීනි කියනවා. එහෙනම් ආනන්දේ ඕකමයි කියනවා හේතුව භවයට. භවයට හේතුව ඕකමයි කියනවා. භවයට නිදාණය ඕකමයි කියනවා. භවය හටගන්නේ ඕකෙන්මයි කියනවා. මොකින්ද? උපාදානෙන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් අපි දන්නවා උපාදාන හටගන්නේ මොකෙන්ද? දැන් සාමාන්‍ය උපාදාන කියන වචනේ අපි තේරුම් අරන් තියෙනවා. මොකද්ද උපාදාන කියන්නේ? යම් කිසි දෙයකට ග්‍රහණය වීම, අහු වීම, කොටු වීම තමයි උපාදාන කියන්නේ. එතකොට යම් කිසි දෙයකට අහු වෙන්නේ, කොටු වෙන්නේ, ග්‍රහණය වෙන්නේ මක්ුණාමද? ඒකට ආශා කළාම. එහෙනම් උපාදාන හැදෙන්නේ මොකෙන්ද? තෘෂ්ණාවෙන්. තෘෂ්ණාවෙන් හැදෙන්නේ. දැන් අපි කියමු අපි දැකපු නැහැ. අපි යම් කිසි කෙනෙක්ව දැකලා නැහැ කලින්. ඔන්න මේ කෙනෙක් දැක්කා. දැක්කට පස්සේ බැඳීමක් ඇති වුණා. එන බැඳීම ඇති වෙන්න හේතුව මොකද්ද? දැක්කට පස්සේ ඇතිවෙච්ච තෘෂ්ණාව. අපි යම් කිසි කෑමක් කාලත් නැහැ, දන්නෙත් නැහැ. අපිට පළතුරු ගෙඩියක් ගෙනත් දුන්නා මේන් කියලා. ඔන්න අපි එදා තමයි දැක්කේ. කාලා බලාපන් කිව්වා. ඔන්න කෑවා. ඊට පස්සේ අපි අහනවා මොකක්ද අහන්නේ? හරි ෂෝක්නේ. මේකේ නම මොකක්ද? මේ ගන්න තියෙන්නේ කොහෙන්ද? අර තියෙන ඉල්ලීස ජාතකයේ තියෙනවා ඉල්ලීස සිටානෝ පාරේ යද්දී දැක්කා මිනිස්සෙක් පාරයිනේ කැවුමක් කනවා. කැවුම කද්දී කට දෙපැත්තෙන් පැණි වැක්කිරුණා. එතකොට ඉල්ලීස සිටානන්ගේ කටට කෙලාවා. ඇවිල්ලා කල්පනා කළා අපේ අර කැවුම කන හැටි මටත් කැවුමක් කන්ට ඇත්නම් කියලා හිතුණා. දැක්කද තෘෂ්ණාව හටගත්තු විදිය? ඔන්න තෘෂ්ණාව හටගත්තා. දැන් ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා දැන් කියන්න විදියක් නැහැ. මොකද්ද? කැවුමක් කන්ට ආසයි කියලා කියන්න විදියක් නැහැ. කල්පනා කළා බැරි වෙලා මං කිව්වොත් මේ ඔක්කොටම කැවුම් කන්න ආසිතයි අපිත් කමු කියලා. එතකොට මගෙන් තමයි මේ සල්ලි වියදම් වෙන්නේ කියලා කල්පනා කර ඉඳලා දැන් ඇඟත් වේලිලා ගියා. කල්පනා කළා අන්න දැන් තණ්හා පච්ච උපාදාන. ඇඳට වැටුණා. හාමිනේ ආවා.
ඇවිල්ලා ඇහුවා මේ පිට අත ගාලා ඇහුවා මොකද ඔයාට මේ මක් වුණාද මේ ඇඟ නහරවල් පෑදිලා කණ්ඩ නැතුව වගේ ඉන්නේ මේ රජ්ජුරු උදහස් වුණාද කියලා ඇහුවා. රජ්ජුරු උදහස් වුන්නේ නැහැ කිව්වා. රට්ටු දොස් කිව්වද කියලා ඇහුවා. රට්ටු දොස් කිව්වෙත් නැහැ කිව්වා. වරදක් කාගෙන්වත් වුණාද කියලා ඇහුවා. නෑ මට කාගෙන්වත් වරදක් වුන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ ඇහුවා මගෙන් වරදක් වුණාද? උඹෙන් වරදක් නැහැ කිව්වා. ඊට පස්සේ එහෙනම් මොකක්වත් ආසාවක් තියෙනවාද කියලා ඇහුවා. නිස්සද්දව හිටියා. ආයෙ කිව්වා කියන්න අනේ ආසාවක් තියෙනවා නම් කියන්න කිව්වා. ආයෙ නිස්සද්දව හිටියා. ආයෙත් කිව්වා ආසාවක් තියෙනවා නම් කියන්න මං ඉෂ්ට කරලා දෙන්න. කිඳිරි ගගා කිව්වා මං කැවුමක් කන්ට ආසයි කිව්වා. ඉතින් කිව්වා අයියෝ යා සිටුතුමෙක් නේ. අපි මේ සක්කර කියන නියම් ගමටම සෑහෙන්න කැවුම් හදමුද කියලා ඇහුවා නෝනා. උඹට පිස්සුද කියලා උඹට යකා වැහුණාද කියලා ඇහුවා. ඊට හරි ඕනේ එහෙනම් මේ වීදියට මන් දන්නවා උඹට මහ ලොකු අදහස් තියෙන බව. එහෙනම් මේ සේවකයන්ට සේවකයෝ මොකටද මේකට පටලවා ගන්න කියලා ඇහුවා. ඊට පස්සේ එහෙනම් අපි ළමයින්ට කැවුම් වල අවශ්‍යතාවයක් නැහැ කිව්වා. එහෙනම් අපි දෙන්නට උඹට මොකටද කැවුම් කියලා ඇහුවා. එහෙම තමයි කැවුම කණ්ඩ ගියේ. හැබැයි මෙයාට තිබුණා සංසාරේ බුදුරජාණන් වහන්සේ එක ආත්මික මියාව দমনය කළා තියෙන බෝසත් කාලේ. ඒ නිසා රැස් කරපු පිනක් තිබ්බා. ඒ නිසා මෙයාට මාර්ගඵල ලබන්න පින තියෙන නිසා দমনය කළා. මම මේ කිව්වේ තණ්හාව නිසා තමයි බැඳිලා යන්නේ. බැඳිලා ගියාට පස්සේ හිර වෙනවා එකට. හිර වෙන එකට කියනවා උපාදාන කියලා. ඒතර හිර වෙනවා කියන්නේ කාමයට. ඒක මොන උපාදානද? කාම උපාදාන. හිර වෙනවා කියන්නේ දෘෂ්ටි වලට. ඒ මොකද්ද? ditthi උපාදාන. හිර වෙනවා කියන්නේ සීල වෘත වලට. එතකොට සීලබ්බත උපාදාන. හිර වෙනවා කියන්නේ අත්වාද. දැන් ඊයේද කොහෙද ඉන්දියාවේ එක ගමක මං හිතන්නේ මුස්ලිම් අය හරක් මස් වගේක් කාලා කියලා හින්දු ගමක් ඒක. හින්දු බමුණන්ට කේන්ති කියලා ඒ මිනිස් ඒ කොල්ල දෙන්න එක්කන් ගිහිල්ලා හරකෙකුට වන්දලා හරක් බෙටි කවනවා. මේ මල නාගන් අදහන විදිය. නැත්තේ මොකද මනුස්සකම. අර සිලිසිලි බෑග් එකට හරක් බෙටි ගෙනිලා අර වන්දලා කාපි එකේ හරක් බෙටි කවන හොඳටම ගහලා. එතකොට බලන්න මේ සීලබ්බත පරාමාස වලට ග්‍රහණය වුණාම වෙනදී අත්වාද උපාදාන ඔන්න ඒකට හිර වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්දය කිසිම ආයුරකින් කිසිම ක්‍රමයකට ඕවට හිරවීමක් නැත්තම් උපාදානයක් නැත්තම් උපාදාන නිරුද්ධ නම් භවයක් තිබෙයිද කියලා අහනවා. උපාදාන නිරුද්ධ නම් භවයක් තියෙනවද? නෑ. උපාදාන නිසා තමයි භවය හටගන්නේ. උපාදාන නිරුද්ධ නම් භවය නිරුද්ධයි. භවය නෑ කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද හාමුදුරන්ගෙන් ආනන්දය උපාදාන නැති වෙන මොකෙන්ද? තණ්හාව නිසා. තණ්හාපච්චය උපාදාන. තණ්හාව නිසා උපාදානේ හටගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කළා. ආන් ඒක මෙහෙම තේරුම් ගන්න කිව්වා. මොකද්ද? තණ්හාව තියෙනවා අපිට 6 ආකාරයකට. මොකද්ද? රූප බලන්න ආසයි. ඒක මොන තණ්හාවද? රූප තණ්හාව. ශබ්ද අහන්න ආසයි. ශබ්ද තණ්හා. සුවඳ නාසයෙන් සුවඳ ආග්‍රහණය කරන්න ආසයි. ගන්ධ තණ්හා. දිවෙන් රස විඳින්න ආසයි. රස තණ්හා. කයින් පහස ලබන්න ආසයි. පොට්ටබ්බ තණ්හා. මනසින් මේවා ගැන හිත හිතා ඉන්න ආසයි. ධම්ම තණ්හා. ඉතින් මේක තමයි ප්‍රධානම හේතුව කියලා බුදුරජාණන් වහන්සේ හොයාගත්තේ. තණ්හාව. ඇයි මේ ආසාවෙම හටගත්තු ගමන් ඒකට තමයි පුද්ගලයා හිර වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය මේ රූප දැකීමේ ආසාව ඊළඟට ශබ්ද ඇසීමේ ආසාව ගන්ධ සුවඳ දැනීමේ ආසාව රස දැනීමේ ආසාව කායට පහස ලැබීමේ ආසාව
මනසට ඒව ගැන හිත හිතා සිටීමේ ආසාව සම්පූර්ණයෙන්ම මුළුමනින්ම නැත්තරම නැත්තම් ඒ ආසාව සම්පූර්ණයෙන්ම නිරුද්ධ නම් ආසාව සම්පූර්ණයෙන්ම නැත්තම් සබ්බසෝ තණ්හාය ආසති සියලු ආකාරයෙන්ම තෘෂ්ණාව නැත්තම් එයාට උපාදානයක් හටගනීද කියලා අහනවා. සියලු ආකාරයෙන්ම තෘෂ්ණාව නැත්තම් උපාදානයක් හටගන්නේ නැහැ. නොහිතම් බන්ති නැහැ ස්වාමීනි කියනවා. තස්මාති ආනන්දේ නිසා ආනන්දය උපාදානයට ඕකමයි හේතුව කියනවා. උපාදානයට ඕකමයි හේතුව. උපාදානයට ඕකමයි නිදානේ. උපාදානයට ඕකමයි හටගන්න හේතු වෙච්ච කාරණේ. මොකද්ද? තෘෂ්ණාව. තෘෂ්ණාව නිසායි උපාදාන හටගන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය වේදනාපච්චය තණ්හා කියලා කාරණාවක් කියවුණා. මොකද්ද කියවිච්ච කාරණේ? වේදනාපච්චය තණ්හා. විඳීම නිසායි ආසාව ඇති වෙන්නේ කියලා. විඳීම නිසා ආසාව ඇති වෙන්නේ කියලා කාරණයක් කියවුණා. ඒක මෙහෙම තේරුම් ගන්න කියනවා. මොකද්ද? කී ආකාරයකට අපි විඳිනවද? 6 ආකාරයකට විඳිනවා. කොහොමද මේ විඳින්නේ? ඇසේ ස්පර්ශයෙන් විඳිනවා. කනේ ස්පර්ශයෙන් විඳිනවා. නාසයේ ස්පර්ශයෙන් විඳිනවා. දිවේ ස්පර්ශයෙන් විඳිනවා. කයේ ස්පර්ශයෙන් විඳිනවා. මනසේ ස්පර්ශයෙන් විඳිනවා. එතකොට විඳීම් කී ආකාරයයිද? 6 ආකාරය. ඊට පස්සේ විඳිනවා සැප. අපි ගත්තොත් ඇසේ ස්පර්ශයෙන් සැප විඳිනවා, දුක් විඳිනවා, උපේක්ෂා විඳිනවා. කනේ ස්පර්ශයෙන්ුත් ඒ විදිහට විඳිනවා. කොහොම වින්දත් ස්පර්ශයෙන් තමයි විඳින්නේ. එතකොට ඇසේ ස්පර්ශයෙන් විඳිනවා, කනේ ස්පර්ශයෙන් විඳිනවා, නාසයේ ස්පර්ශයෙන් විඳිනවා, දිවේ ස්පර්ශයෙන් විඳිනවා, කයේ ස්පර්ශයෙන් විඳිනවා, මනසේ ස්පර්ශයෙන් විඳිනවා. එතකොට දැන් තෘෂ්ණාව ඇති වෙන්නේ මොකේටද? දැන් ගත්තොත් ඇහි ස්පර්ශයෙන් විඳින රූපේ ආස්වාදයක් ඇති වෙනවා නම් අන්න තෘෂ්ණාව ඇති වෙනවා. එතකොට ඒ තෘෂ්ණාව මොකද්ද? රූප දකින්න තියෙන ආසාව. ඇහි ස්පර්ශයෙන්, කනේ ස්පර්ශයෙන් ඇති වෙන වින්දනයේට ආසාවක් ඇති වෙනවා නම් ඒක මොන ආසාවද? ශබ්ද අහන්න ඇති වෙන ආසාව. නාසයේ ස්පර්ශයෙන් ඇති වෙන වින්දනයේට ආසාවක් ඇති වෙනවා නම් ඒක මොකද්ද? ගඳ සුවඳ දැනගන්න තියෙන ආසාව. දිවේ ස්පර්ශයෙන් ඇති වෙන වින්දනයේට ආසාවක් ඇති වෙනවා නම් ඒක මොකද්ද? රස විඳීමේ ආසාව. ඊළඟට කයේ ස්පර්ශයට ඇති වෙන වින්දනයේට ආසාවක් ඇති වෙනවා නම් ඒක මොකද්ද? පහස දැනීමේ ආසාව. මනසේ ස්පර්ශයෙන් වින්දනයක් ඇති වෙනවා නම් ඒක මොකද්ද? සිතින් සිතා සිටීමේ ආසාව. එතකොට මේ ආසාවට අහු වෙන්නේ විඳින නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ 6 ආකාර ස්පර්ශයෙන් හටගන්න විඳීම කිසිම ආයුරකින්, කිසිම විදියකින්, කිසිම ක්‍රමයකින් නැත්තම් ආසාව කියලා එකක් හටගන්නවාද කියලා ඇහුවා. හටගන්නවාද? නෑ. විඳීමක් කියන එකක් හටගත්තේ නැත්තම් ආසාවක් කියලා එකක් හටගන්නේ නෑ. නොහිතම් බන්ති නෑ ස්වාමිනී. එසේනම් ආනන්දේ ඕකමයි හේතුව කියනවා. ඕකමයි මේ හේතුව මොකද්ද? විඳීම. එතකොට විඳීම නිසායි ආසාව හටගන්නේ. විඳීම නිසාමයි ආසාව හටගන්නේ. එතකොට විඳීම මං කියන්නේ විඳීම කියන එක ඇසේ ස්පර්ශයෙන් විඳිනවා. එතකොට ඇහැ හරහා. කනේ ස්පර්ශයෙන් විඳිනවා. එතකොට කුමක් හරහාද? කන හරහා. නාසයේ ස්පර්ශයෙන් විඳිනවා. නාසය හරහා ගඳ සුවඳ. දිවේ ස්පර්ශයෙන් විඳිනවා. දිව හරහා රස. කය ස්පර්ශයෙන් විඳිනවා. කය හරහා පහස. මනසේ ස්පර්ශයෙන් විඳිනවා. මනස හරහා අරමුණු හිතේ තියෙන එක. දැන් බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කරනවා දැන් වේදනාපච්චය තණ්හා කියන එක මේ තණ්හාව සමාජගත අර්බුදයක් වෙන හැටි.
දැන් අපි එක එක්කෙනා තුල තණ්හාව අර්බුදයක් නෙමෙයිද? අපි එක එක්කෙනා තුල තණ්හාව අර්බුදයක්. අපි දුක කරාගෙන යන හේතුවක්. අපි එක එක්කෙනා තුල එතකොට මේ තණ්හාව නිසා හටගන්න පෞද්ගලික ප්‍රශ්න ඔක්කොම හටගන්නේ නැද්ද? හට ගන්නවා. ඒ වගේම තණ්හාව නිසා සමාජ ප්‍රශ්න ඔක්කොම හට ගන්නවා. මේකේ කියනවා ආනන්ද වේදනා පටිච්ච තණ්හා විඳීම නිසායි තෘෂ්ණාව ඇතිවන්නේ. තණ්හම් පටිච්ච පරියෝසන. තෘෂ්ණාව ඇති වුණාම තමයි හොයන්න පටන් ගන්නෙ. තෘෂ්ණාව ඇති වුණාම තමයි හොයන්න පටන් ගන්නෙ. පරියේසනම් පටිච්ච ලාභෝ. හොයන්න පටන් ගත්තාම තමයි හම්බ වෙන්නේ. ලාභම් පටිච්ච විනිච්ඡයෝ. හම්බ වුණාම තමයි මේක විනිශ්චය කරන්නේ. මේක වටිනාකම මෙච්චරයි, අරක මෙච්චරයි, මේක මෙච්චරයි කියලා. විනිශ්චයම් පටිච්ච චන්දරාගෝ. ඒ විනිශ්චය නිසායි ඒකට ආසාවෙන් බැඳෙන්නේ. දැන් අපි කියමු මහන්සිය මොකක් හරි හොයා ගන්නවා. හොයාගත්තට පස්සේ කියනවා අයියෝ මේක වැඩක් නැහැ. ඕන්න හම්බ වුණා කියලා දෝවන ගිහලා පෙන්නනවා. අයියෝ මේක වැඩක් නැහැ, මේක තහඩු කැල්ලක් කියනවා. ඒතර හොයාගත්තා. විනිශ්චය කළා. විනිශ්චය තුල ඒක කිසිම වටිනාකමක් නැහැ. ඊට පස්සේ ඒක කෙරේ චන්දරාගයක් හට ගන්නවද? විසි කරනවා. එතකොට ලාභං හම්බ වෙච්ච දේ විනිශ්චය කරනවා. විනිශ්චයම් පටිච්ච චන්දරාගෝ. විනිශ්චය නිසා චන්දරාගය ආසාව හට ගන්නවා. චන්දරාගම් පටිච්ච අජ්ජෝසාන. ආසාව හට ගත්තට පස්සේ ඒක මොකද වෙන්නේ? හිතේ බැස ගන්නවා. කැමැත්තෙන් ඇල්ලුණට පස්සේ ඒක හිතේ බැස ගන්නවා. අද්දෝසානම් පටිච්ච පරිග්ගහෝ. හිතේ බැසගත්තට පස්සේ ඒක හිතෙන් අයිති කර ගන්නවා. මොකද්ද කරන්නේ? බැසගත්තු දේ හිතෙන් අයිති කර ගන්නවා. පරිග්ගහම් පටිච්ච මච්චරියං. අයිති කරගත්තට පස්සේ කාටවත් ඒක දෙන්න කැමති නෑ. මසුරු වෙනවා. මච්චරියම් පරිචාරකෝ. මසුරු වුණාට පස්සේ ඒක රැක ගන්න මහන්සි ගන්නවා. ආරක්කාදිකරණ රැක ගන්න මහන්සි ගනිද්දී ඇතිවන අරගලේදී. ආරක්කාදිකරණම් කියන්නේ ආරක්ෂාව පිළිබඳ කරන අරගලේදී, අර්බුදයේදී. දණ්ඩාදාන, දඬුමුගුරු ගැනීම, සත්තාදාන, අව්‍යායුධ ගැනීම, කලකෝලහල, වාද විවාද, තෝතොපිකී බැනගැනිල්ල, කේලම් කීම, බොරු කීම ආදී නොඑක අකුසල් හට ගන්නවා කියනවා. ඒතර මේ නොඑක දැන් බලන්න හිතලා ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ උන්වහන්සේ වයස කීයේදීද ගිහි ජීවිතය අතහැරියේ? 29 දිනේ. උන්වහන්සේ ගේ ජීවිතය අතහරිද්දි දන්නවද කොහෙද යන්නේ කියලා? දන්නේ නැහැ. අඩු ගානේ මගදී බොන්ට වතුර බෝතලයක් ගත්තද? නෑ. මගදී මොනවා හරි අනුභව කරන්න ඕනේ කියලා කහවණුවක් ගත්තද අතට? කිසි දෙයක් නෑ. ඊට පස්සේ උන්වහන්සේ පිටත් වෙලා චන්නවත් කතා කරගෙන පිටත් වෙලා ගියා. ගිල ගංගාවකින් ඈතර වුණා. මොකක්ද ඈතර වෙච්ච ගංගාව? අනෝමා කියන ගඟෙන් ඈතර වුණා. ඈතරලා දැන් එතකොට උන්වහන්සේට ලැබුණා ඔන්න සිවුරකුයි පාත්‍රයකුයි ලැබුණා. ගටිකාර බ්‍රහ්මරාජා දීපු. අර කොම අතහැරලා උන්වහන්සේ අර සිවුරයි පාත්‍රයයි ගත්තා. අරගෙන ඉස්සරහට බලලා සිවුර පාත්‍රය පුරව ගත්තා. ඊට පස්සේ උන්වහන්සේ අතහැරපු අතහැරිල්ල දිහා ආපහු බැලුවද? බලන්නේ තෘෂ්ණාවෙන් නිදහස් වීම කියන ස්වභාවය මේ කියන්නේ. ඊට පස්සේ උන්වහන්සේ ඔන්න දිගෙන් දිගටම ගිහලා ඔන්න 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළා. ඊට පස්සේ උන්වහන්සේ ආපහු පාත්‍රයට තරම් පින්ඩපාතේ වැඩියා. ඊට පස්සේ උන්වහන්සේට අපි දන්නවා උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ සඳුන් වලින් කුටි හදලා දුන්නා. පිරුණම් පාණ්ඩයද්දී ඒව කාට සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේට ලිව්වද? නෑ. මහා කස්සප මහ රහතන් වහන්සේට ලිව්වද? නෑ. ඊට පස්සේ මගෙන් පස්සේ මේ මෙයයි බාර ගන්න කියලා බාර දුන්නද? නෑ. දායක සභාවකට ලිව්වද? නෑ. සමිතියක් පිහිටෙව්වද? නෑ. එතකොට ඒ දායක සභාවට දුන්න දැන් සංඝයා නෑ. ඕගොල්ලෝ අතති මේ ස්ථානේ බාරව තියන්න කියලා කිව්වද? මුකුත් නෑ. කිසි දෙයක් නෑ. උන්වහන්සේලා ජීවත් වුණේ විමුක්තියත් එක්කයි.
විමුක්තියත් එක්ක ජීවත් වීමයි ලෝකෙත් එක්ක ජීවත් වීමයි කියන ජීවිත දෙකක්. එතකොට උන්වහන්සේලා ජීවත් වුනේ විමුක්තියත් එක්කයි. එතකොට උන්වහන්සේ පිරිනිවන් පාන්න වඩිද්දී ආනන්ද හාමුදුරුවෝ වදාළද ආනන්දේ දැන් අපි කුසිනාරාමට යන්න තියෙනවා. මගදී අපිට වතුර ඕනේ වෙයි වතුර ටික ලෑස්ති කරගන්න. නෑ. බලන්න මේ විමුක්තියත් එක්ක තියෙන ජීවිතය. ඒක උන්වහන්සේට පිපාසය හැදුනා. පිපාසය හැදිල්ල වතුර ටිකක් ඉල්ලපු වෙලාවේ වතුර නෑ. එතකොට සංඝයා බැන්න දානන්ද හඳුන්ට ඔහි හරි වැඩක් තමයි කරන්නේ උපස්ථාන කරනවා කිය කී හිටියා. වතුර ටිකක් ලෑස්ති කරන් හිටියාද භාග්‍යතුන් වහන්සේට? ඒ කතාවක් නෑ. ඒ ලෞකික ජීවිතයේ අතහැරීම කියන එක මේ කාලේ අපිට හිතාගන්න බැරි එකක්. මේ කාලේ අපිට හිතින්වත් හිතාගන්න බැරි එකක්. ඉතින් ඒ බඳු එකක් තමයි මේ විමුක්තිය කරා යනවා කියන්නේ. ඉතින් ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තුළ මේ කියන කිසිම අරුබුදයක් නැහැ. සංඝයාගේ ජීවිතය තුළ කිසිම අරුබුදයක් නැහැ. ඒ සැබෑම විමුක්තිය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේකේ වදාලා ආනන්දය ආරක්ෂාව නැමැති අරගලයේදී තමයි මේ සියලුම අකුසල් හටගන්නේ. මේ නිසා විනා මේතම් පර්යායන වේදිතබං ආනන්ද මේ ක්‍රමෙන් තේරුම් ගන්න කියනවා ආරක්ෂා කරන්න ඕනේ කියන අරගලෙදි තමයි කියනවා දඬ මුගුරු ගැනීම, අව්‍යාවිද ගැනීම, කලකෝලාහල විග්‍රහ, කේලම් කීම, බොරු කීම නොවේ පාපය කුසල අටගන්නේ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදාළා ආනන්දේ ආරක්ෂාව පිළිබඳ කිසිම ආයුරකින් කිසිම ක්‍රමයකින් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නැත්තම් එයාට මේ ආරක්ෂාව කියන එක නිරුද්ධ නම් දඬු මුගුරු ගැනීමලි අව්‍යාවිද ගැනීම මොකොත් තියනවද කියලා අහනවා. මොකොත් නෑ. දැන් බලන්න අර දේවදත්ත බුදුරජාණන් වහන්සේට ගල පෙල්ලුවා. උන්වහන්සේගේ මහපට ඇඟිල්ල තුවාල වුණා. උන්වහන්සේ පල්ලැක්කියකින් පල්ලෙහාට මද්ද කුච්ච මිගදාගෙන දැන්ට වඩම්මවාගෙන ආවා රජගහ නුවර. සංඝයා එකතු වෙලා කතා වෙනවා බුදුරජාණන් වහන්සේට ආරක්ෂාව සපයන්න ඕනේ කියලා. ආරංචි වුණා. සංඝයා අඬ ගැහුවා. සංඝයාට එන්න කිව්වා. එන්න කියලා කිව්වා මහණෙනි ආරක්ෂාව පිළිබඳව හිතන්න එපා කිව්වා. තථාගතයන් වහන්සේ කැමැත්තින් පිරිනුවම් පානකම් කාටවත්ම ඝාතනය කරන්න බෑ. ඔබ වහන්සේලා ගිහිල්ලා පාඩුවේ සතිපට්ඨාන යෙදෙන්න කිව්වා. ආරක්ෂාව කියන එකක් නැහැ. දැන් දේවදත්ත මෙච්චර දේවල් කරද්දී බලන්න යාර ආරක්ෂාව පිළිබඳ අරගලේ නැහැ නේ විමුක්තියට පත්වෙච්ච ජීවිත තුල. එහෙම එකක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද ස්වාමීන් වහන්සේගේ ආනන්දේ ආරක්ෂාව කියලා එකක් නැත්තම් අරගලයක් නැත්තම් ආරක්ෂාව පිළිබඳව මේ අර්බුද මොකක්ද තියෙනවද කියලා අහනවා. නෑ ස්වාමීනි කියනවා. ඒ නිසා මේක තේරුම් ගන්න කියන මේ අරගල ඔක්කොටම හේතුව රැක ගැනීමේ අරගලයි කියනවා. ඊට පස්සේ අහනවා රැක ගැනීමේ අරගලේ ඉන්නේ මසුරුකමින් කියනවා. එතකොට මසුරුකම කියන එක සම්පූර්ණයෙන්ම නැත්තම් කිසිම ආකාරයකින් මසුරුකමක් නැත්තම් රැක ගැනීමේ අරගලේ කියලා එකක් එනවද කියලා අහනවා. ඒ කියන්නේ වෙන කෙනෙක් පාවිච්චි කරනවට අකමැත්ත කියන එක එනවද කියලා අහනවා. ඒ මොකුත් නෑනේ. දැන් බුදුරජාන් වහන්සේගේ කාලේ භික්ෂුන් වහන්සේලාගේ කාලේ කිසි දෙයක් නෑනේ. එයි මේ උන්වහන්සේලා පාවිච්චි කළේ සිවුරු වලට රෙදි මොනවද ගත්තේ? සෝනි දාපුවා. ඒ කවුරුවත් එතකොට ඕක ගන්නවද? නෑ. පාවිච්චි කරපු පාත්‍රය මොකද්ද? නිකම් මැටි පාත්‍රයක්. ඕක කවුරුත් ගන්නවද? නෑ. ආරක්ෂාව පිළිබඳ කිසිම ගැටලුවක් තිබුණේ නෑ ඒ කාලේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මසුරුකම ඇති වෙන්නේ අයිතිවාසිකම් නිසා කියනවා. මසුරුකම ඇති වෙන්නේ මොකෙන්ද? අයිතිවාසිකම් නිසා කියනවා. ඊට පස්සේ ඔන්න අයිතිවාසිකමක් ඇති වෙන ඔන්න අපි දන්නේ නැති ඔන්න කොහේ හරි ඉඩමක් තියෙනවා. ඔබේ ඥාතියෙක් ගෙනත් දෙනවා ඔබට ඔප්පුවක්. ගෙනත් දීලා කියනවා මේ මට දෙන්න බැරුණා මේ අසවල් ඉඩම අයිති ඔබටයි. දැන් ඔබට කලින් තිබිච්ච ප්‍රශ්නයක් නෙමෙයි දැන් එන්නේ.
මෙන්න අසවල් අයිතිය ඔබට එන්න මං හොරෙන් ගිහිල්ලා පේනනම් අන්න අර කට්ටිය පදිංචි වෙලා ඉන්නේ. මේක හැබෑම අයිතිකාරයා ඔයා. එහෙනම් ගිහිල්ලා මට පෙන්නපන් කියනවා. ඔන්න යනවා. ඊළ පෙන්නන පොල්ලත් මැද්දේ ගියක් තියෙනවා. මේක අපේද කියලා. ලෝ මේක නීම හිමිකාරය ඔයා කියනවා. එතකොට මොකද එයාට ඇති වෙන හිතේ? පරිග්‍රහං. මොකද පරිග්‍රහං කියන්නේ? අයිතිය. හිතට එනවා. ඊට පස්සේ අර මිනිස්සු ඉන්නවට කැමති වෙනවද? ඊට පස්සේ මොකද්ද කරන්නේ? නඩුවක් දානවා. එහෙම නේද මේ සාමාන්‍ය මම මේ කියන්නේ සාමාන්‍ය ලෝකයේ අර්බුද හේතුඵලනේ එතකොට. හේතුඵල වශයෙන් කැරි කියන්නේ. සබ්බසෝ පරිග්‍රහයේ අසති සියලු ආකාරයෙන් අයිතිය නැත්තම් මසරුකමක් ඇති වෙයිද කියලා අහනවා. සියලුම ආකාරයෙන් කෙනෙකුට යමක් ගැන අයිතියක් නැත්තම් එයාට මසරුකමක් ඇති වෙනවද? මසරුකමක් ඇති වෙන්නේ නැහැ. මේ විදිහට කියනවා මේ එතකොට අයිතියක් ඇති වෙන්නේ මේ තමන්ගේ කියලා හිතේ බැස ගැනීමෙන්. අජ්ජෝසානං. හිතේ ඒක බැස ගන්න නැත්නම් ඒකේ අයිතියක් හිතට එන්නේ නැහැ කියනවා. එතකොට බැසගන්නේ චන්දරාගය නිසා කියනවා. චන්දරාගය නැත්තම් බැසගන්නෙත් නෑ කියනවා. එතකොට චන්දරාගය ඇති වෙන්නේ විනිශ්චයෙන් කියනවා. මේක මෙහෙමයි කිය විනිශ්චය කිරීමෙන් කියන චන්දරාගය ඇති වෙන්නේ. ඒක ඇති වෙන්නේ යමක් ලැබීමෙන් කියනවා. ලැබීම තියෙන්නේ සෙවීමෙන් කියනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ විස්තර කරන සොයන්නේ තණ්හාවෙන් කියනවා. එතකොට බුදුරජාන් වහන්සේ විස්තර කරන ওই විදියට වේදනාපච්චය තණ්හා කියන එක පෞද්ගලිකව අර්බුදේ හදනවා. විඳීම නිසා තෘෂ්ණාව කියන එක පෞද්ගලික අර්බුදෙත් හදනවා. සමාජගත අර්බුදෙත් හදනවා. ඉතිකෝ ආනන්ද දේ ධම්මා. ඒ කියන්නේ විඳීම නිසා හටගන්න තෘෂ්ණාව සමාජගත අර්බුදය හැදීමයි පුද්ගලික එක එක්කෙනා තුළ අර්බුදය හැදීමයි වේදනාය ඒක සමෝසරණා. මේ විඳීම නැමැති එකම දෙයින් තමයි වෙන්නේ කියනවා. විඳීම නැමැති එකම දෙයින් කියනවා සමාජගත අර්බුද හටගන්නේ ඒ තමන්ගේ අර්බුදය හටගන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා විඳීම හටගන්නේ මොකෙන්ද? කුමප්පච්චයාද වේදනා. පස්සපච්චයා වේදනා ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් විඳිනවාය කියලා කාරණයක් කිව්වා. මේක මෙහෙම තේරුම් ගන්න කියනවා. ආනන්දය ස්පර්ශය කී ආකාරද? 6 ආකාරයි. මොනවද? ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය. එතකොට ස්පර්ශය කී ආකාරද? 6 ආකාරයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ 6 ආකාර ස්පර්ශයම නැත්තරම නැත්තම් මේ 6 ආකාර ස්පර්ශ කොහේවත් කොතනවත් කිසිම ආයුරකින් කිසිම ක්‍රමයකින් කොහේවත් හටගන්නේ නැත්තම් ස්පර්ශය හටගන්නේ නැත්තම් කොයිම ආකාරයකින්වත් ස්පර්ශය නිරුද්ධ නම් විදීමක් කියන එකක් තියනවාද කියලා අහනවා. ස්පර්ශය කියන එක නිරුද්ධ නම් විඳීම නැහැ කියනවා. එහෙනම් ආනන්දයේ තේරුම් ගන්න කියනවා ස්පර්ශයමයි විඳීමට හේතුව. ස්පර්ශයමයි විඳීමට නිදානය. ස්පර්ශයමයි විඳීම හටගන්න හේතු වෙන්නේ. ස්පර්ශයෙන්මයි විඳින්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මෙහිම. දැන් මේ දේශනාවේදී ස්පර්ශය කුමක් ප්‍රත්‍යයෙන් කියලාද කිව්වේ? නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශ කියලා කාරණයක් කිව්වා. ආනන්දය මේ කාරණය මේ විදිහට තේරුම් ගන්න කියන නාම ප්‍රත්‍යයෙන් ස්පර්ශ කියන එක. නාම කාය කියලා වචනයක් කියනවා මේකේ. නාම කාය පැනවීම කියලා. නාම කාය කියලා අපි නාම කියන්නේ මොනවටද සාමාන්‍යයෙන්? වේදනා, සංඥා, චේතනා, පස්ස, මානසිකාර. මේ නාම කියන්නේ. එතකොට මේ නාමයට කියනවා යම් ආකාර වලින්
යම් සටහන් වලින් යම් නිමිති වලින් යම් පැනීම් වලින් යමක් ගැන යම් දෙයක් ගැන නමකින් කතා කරනවාද? නමකින් කතා කරනවාද? අපි ඔබට තේරුම් ගන්න කිව්ව මෙහෙම. අපි දැන් ඔබට කියනවා මෙහෙම දල ඇතා. දැන් මම මොකද කිව්ව වචනේ? දල ඇතා. දැන් ඔබට හිතට මැවුනද නැද්ද? අලියෙක්ද මැවුනේ ඇතෙක්ද මැවුනේ? විශේෂයෙන් මොකක්ද ඇතාගේ? දල. දල තියෙන්නේ කොහෙද? හොඬවැල දෙපැත්තේ. එතකොට දල මොන පාටද? දල සුදු පාටයි. ඇතා මොන පාටද? කළු පාටයි. එතකොට ඇතා පුංචිද විශාලයි? ඇතාගේ කකුල් මොන වගේද? වංගෙඩි වගේ. කන් මොන වගේද? කුල්ල වගේ. නැට්ට මොන වගේද? කොස්ස වගේ. දැන් මේ කතා වුණේ නාමකාය. දැන් මේ නාමකායට උවමනා කරන දේවල් රූපෙ තිබුණ නැත්තම් දැන් ඔබ කුල්ල දැකලා නැත්තම් කුල්ල කියලා රූපයක් තිබුණ නැත්තම් ඔබට කුල්ල වගේ කියන එක හිතට ගන්න පුළුවන්ද? බෑ. කොස්ස කියලා එකක් තිබුණ නැත්තම් ඔබට කොස්ස කියන එක ගන්න පුළුවන්ද? බෑ. වංගෙඩි කියලා එකක් රූපයකින් තිබුණ නැත්තම් ගන්න පුළුවන්ද? බෑ. දල කියලා එකක් රූපයකින් තිබුණ නැත්තම් ගන්න පුළුවන්ද? බෑ. ඇතා කියලා එකක් රූපයකින් තිබුණ නැත්තම් ගන්න පුළුවන්ද? රූපයකින් තිබුණට නමක් නැත්තම් ගන්න පුළුවන්ද? බෑ. දැන් අපි ඇතා, දල ඇතා කියපුවම ඔබට මැවුණා. එහෙනම් ඒ නම ඔස්සේ සංඥාවක් ඇවිල්ලාද නැද්ද? විඳීමක් ඇවිල්ලාද නැද්ද? චේතනා වැඩ කරනවද නැද්ද? නාම. ඒ නාමකයේ පැනවීම නැත්තම් නාමකයේ පැනවීම සම්පූර්ණයෙන්ම නැත්තම් මේ කියන රූපකය අදිවචන සම්පස්සෝ පඤ්ඤාති රූපයකට අපි විවහාරයක් ගේන්න පුළුවන්ද කියලා අහනවා. ඒ කියන්නේ ඒකට නමක් නැත්තම්. නමක් නැත්තම් අපිට ඒක ගැන මොකක් කතා කරන්න බෑ. මොකක් හරි නමක් ඕනේ. ඒක දැන් ඔබ දන්නවා ඇති මේ විද්‍යාව ඉගෙන ගනිද්දී අපි පොඩි කාලේ ඉගෙන ගත්ත නමක් නැති එකට අපි x කියලා දානවා. මුකුත් කතා කරගන්න අපිට මේක විග්‍රහ කරගන්න අපි x කියලා දානවා. සුද්ධ අපිට මොකද සුද්ධන්ට මොකක් හරි දාගන්න ඕනේ x දැම්මා. අපි ඔකට වෙන එකක් දැම්මත් නමක් නැති දෙයට ඒකක් නොදා පාවිච්චි කරන්න බෑ. එහෙනම් මොකක් හරි රූපයකට අනිවාර්යයෙන්ම නමක් ඕනේ. ඒක නාමයක් දාන්න නැත්තම් නාමයක් සම්පූර්ණයෙන්ම නැත්තම් ඒකේ රූපය ගැන කතා කිරීමක් නැහැ කියනවා. ඊළඟට කියනවා යම් ආකාරයකින් කතා කරන දේ රූපේ නැත්තම් ඒ කතා කරන දේ රූපේ නැත්තම් ඒ නාමයෙන් කතා කරන එක නැහැ කියනවා. ඒ කතා කරන දේ රූපේ නැත්තම් අපි කියමු අපි කතා කරනවා කියලා මෙහෙම. ඇතාගේ කන කලේ වගේ. හරිද ඒක? වැරදි. ඇතාගේ කන අන්නාසි ගෙඩියක් වගේ. හරිද? ඇයි එහෙම එකක් ඒකේ? නෑ ඒක විවහාරට ගන්න බෑ. එහෙනම් අපි කියන දේ රූපේ තියෙන්න ඕනේ. රූපේ තියෙන දේ අපි කියන වචනවල තියෙන්න ඕනේ. ඒක තමයි මේ නාම රූප කියලා කිව්වේ. ඒ තුල තමයි ස්පර්ශය ඇති වෙන්නේ. එහෙම නැත්නම් ඒක ගණන් කරන්න බැරි එකක්. ගණන් කරන්න බැරි එකක්. අපි කියමු ඔබට කියනවා මම රසවත් කෑමක් ගෙනාවා කියලා වාදනයක් දෙනවා. ඇරලා බලද්දි තියෙන්නේ මුකුත් නැහැ. අහන මොනවද ගෙනාවා? හුලං ගෙනාවා කියනවා. කන්න කියනවා. ප්‍රායෝගිකද ඒක? පුළුවන්ද කරන්න ඒක? රසවත් කෑමක් ගෙනා කියලා වාදනකින් වහගෙන ගිහින් දෙනවා. ඒකේ මේක කාලා බලන්න කියනවා. ඇරලා බලන්න මොකද? ඇයි නැත්තේ මොකද හුලං තියෙන්නේ කියනවා. එතකොට අපි මේ කතා කරන දේ තුල අපි රසවත්ය කියලා කියපු එක එතන නෑ. එතකොට
නාම රූප කියන සම්බන්ධය මොකද්ද? රූපේ යමක් තියෙනවාද? ඒක හඳුනා ගන්න අපි වචන ගොඩාක් කතා කරනවා, සංඥා ගොඩාක් කතා කරනවා. මේකෙන් තමයි විඳීම හටගන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ නිසා ස්පර්ශයට හේතුව නාම රූප කියනවා. ස්පර්ශයට හේතුව නාම රූප කියනවා. මේ නාම රූපයන්ගේ සම්බන්ධය නැත්තම් ස්පර්ශය නෑ කියනවා. නාම රූපයන්ගේ සම්බන්ධය නැත්තම් ස්පර්ශය නෑ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ නාම රූපයන්ගේ සම්බන්ධය ගැන මෙහෙම විස්තරයක් කරනවා. ඊළඟට උන්වහන්සේ වදාලා ආනන්දය නාම රූප හටගන්නේ මොකෙන්ද කියලාද අපි මේක ඉගැන්වුවේ? විඥානපච්චය විඥානයේ නිසා නාම රූප කියලා. රූප කිව්වේ මොනවද? අපි ඉස්සෙල්ලා පොඩ්ඩක් මතක් කරගමු. සතරමා භූතයන්ගෙන් හටගත්තු දේ, සතරමා භූතයෙන් හටගත්තු දේ රූප. නාම කිව්වේ වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර. මේ අපි ඒව කතා කළාට දැන් ඒ වචන කතා කරලා දැන් ඒකේ අර්ථය බලන්න කොච්චර එකට එකතු වෙලා තියෙන එකක් නේද? ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒක තියෙන්නේ දැන් මෙතන මේ නාම රූප කියලා කතා කළේ ඇත්ත වශයෙන්ම දැන් අපි ඇතාගෙන ඔය බාහිර දේවල් ගැන කතා කළාට මේක කියවෙන්නේ ඒක ගැන නෙමෙයි. මේක කියවෙන්නේ තම තමන් ගැන. මේ නාම රූප කියලා කියන්නේ දැන් අපි තම තමන් ගැන කතා කළොත් මෙහෙම. දැන් තමන්ට දැන් අපි කියනවා මෙහෙම. ඔයාගේ ඇඟ කෙට්ටුයි. ඇඟ කෙට්ටුයි කියව මේකේ තේරුම මොකද්ද? එතකොට ඔබට මැහෙන්නේ ස්ථූල ශරීරයක් තියෙන කෙනෙක්ද කෙට්ටුයි කෙනෙක් ගැනද? කෙට්ටුයි කෙනෙක් ගැන. කියනවා අසවලාගේ ඉඟටිය සිහිනි. අසවලාගේ ඉඟසුඟ ගත හැකි මිටින කියලා කිව්වක මොකද්ද හිතෙන්නේ? අසවලාගේ ඉඟ සිහිනි කියලා හිතෙනවා. අසවලාගේ පයේ බරවා. එතකොට මොකද්ද හිතෙන්නේ? එතකොට මේ බරව බහැපු කකුලක් නෙමෙයිද ඔබට හිතට මතකට එන්නේ. එතකොට එයාගේ කකුලේ බරව බහැලා තියෙනවා නම් ඒක නේද ඒ කියන්නේ. ඒ වගේ තමයි මේ නාම රූප කියන එක ගැන මේ තියෙන්නේ. ඒ භෞතික රූපේ කියන එක තමයි අපි නාමයෙන් කතා කරන්නේ. නාමයේ කියන එක තමයි රූපේ කතා කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේක ඇති වෙන්නේ මේ නාම රූප සම්බන්ධය ඇති වෙන්නේ විඥානය නිසා කියනවා. කියලා උදාහරණයක් කියනවා ආනන්දය. විඥාණය මව් කුසේ බැසගන්නේ නැත්තම් විඥානීය මව් කුසේ බැසගන්නේ නැත්තම් මව් කුසේ නාම රූප ඇති වෙනවද කියලා අහනවා. දැන් සමහර වෙලාවට අපිට කියනවා අනේ ස්වාමීනි අපි බැඳලා දැන් අවුරුදු 10ක් අපිට දරුවෝ නැහැ. මොකක්ද ඒකේ තේරුම? විඥානයක් ඒ මව් කුසේ බැසගත්තේ නැහැ. එතකොට සමහර කියන අනේ ස්වාමීනි මව් කුසට දරුවෙක් ආවා මාස 2යි ආයි නැතුව ගියා. මොකක්ද උනේ? බැසගත්තු විඥානය බැහැර වුණා. බැසගත්තු විඥානේ බැහැර වුණාට පස්සේ මව් කුසේ දරුවා වැඩෙන්නේ නැහැ. ඊට පස්සේ කියනවා අනේ ස්වාමිනී දරුවා ලැබුණා. ලැබිච්ච ගමන් මැරුණා. මොකක්ද උනේ? ලැබිච්ච ගමන් විඥානය එතනින් බැහැර වුණා. ඊට පස්සේ නාම රූප වැඩෙන්නේ නැහැ. නාම රූප වැඩෙන්නේ නැහැ. එහෙනම් මේ නාම රූපයන්ගේ වැඩිවීමට පැවැත්මට සම්පූර්ණයෙන්ම අනුබල දෙන්නේ මොකද්ද? විඥානයයි. ඔන්න කෙනෙක් ඔන්න බාරහාර වෙනවා දරු සම්පත් නැහැ දරුවෙක් ලැබෙන්න කියලා. ඊට පස්සේ කියන ඔන්න ස්වාමීනි අපිට දරුවෙක් ලැබුණා දරුවෙක් පිහිටියා මව් කුසේ කියලා කියනවා. දැන් මාස 4යි බඩට කියනවා. ඒකේ තේරුම මොකද්ද? විඥානයක් මව් කුස පිළිසිඳ ගත්තා කියන එක. ඊට පස්සේ ඔන්න ඇවිල්ලා කියනවා ස්වාමීනි බබාට නමක් දෙන්න. ඒකේ තේරුම මොකද්ද? ළමයා ඉපදුනා කියන එක. ඊට පස්සේ කියනවා ස්වාමීනි දැන් අවුරුදු 2යි. දැන් මොකද්ද මේ වෙන්නේ? විඥානීය ප්‍රත්‍යයෙන්
නාම රූපේ වැඩෙනවා. එහෙම තමයි මේ අපිට මේ වෙලා තියෙන්නේ. දැන් අපි මැරෙනවා. ලොකු වෙලා දැන් අපි කොයි වෙලාවරි මැරෙනවා. මැරුණාම මොකද්ද චුත වෙන්නේ? විඥානේ චුත වෙච්ච ගමන් මේ නාම රූපට මොකද වෙන්නේ? ආයුස්මාත විඥානං යදා කායං ජහන්තිමං අපවිද්දෝ තදා සේති නිරත්තංව කලින්ගරං. ආයුසත් උණුසුමත් විඥානියත් මේ ශරීරයෙන් බැහැර වුණාට පස්සේ වැඩකට ගන්න බැරි දර කඩක් වගේ පොළවේ වැටෙනවා කියනවා. දැන් අපේ කෙස් පැහෙන එක වේවා, ඊළඟට හැමරලි ගහන එක වේවා, කුදු වෙන එක වේවා, කොරග ගා යන එක වේවා, මේ ඔක්කොම තියෙන විඥානීය ක්‍රියාකාරීත්වයේ තියෙනකම් නැති වෙච්ච ගමන් ඉවරයි. විඥාන චුත වෙච්ච ගමන්. එතකොට මේකෙන් තේරුම් ගන්න කියනවා මේ විඥානීය උදව්වෙන් තමයි නාම රූප තියෙන්නේ. ඊළඟට හිතන්න කියනවා නාම රූප පත්‍ය විඥානං. මේ ඉස්සලකේ විඥාන පත්‍ය නාම රූප. විඥානීය උදව්වෙන් නාම රූප. දැන් කියනවා නාම රූප පත්‍ය විඥානං. නාම රූපයේ උදව්වෙන් විඥානය තියෙන. ඒක කියන්නේ ආනන්දය නාම රූපේට විඥානීය පිහිටක් ලබන්නේ නැත්තම්, නාම රූපයේ තුල විඥානය පවතින්නේ නැත්තම් අනාගතේ ජරා මරණ ඉපදීමක් තියෙයිද කියලා අහනවා. අනාගතේ ඉපදීමක් තියෙන්නේ මේ විඥානයේ නාම රූප තුල විඥානය පිහිටන නිසා කියනවා. නාම රූප තුල විඥානය පිහිටන්නේ නැත්තම් ඒ විඥාණයට මොකද වෙන්නේ? නිරුද්ධ වෙනවා. පහන නුන වගේ වෙනවා. ඒකට තමයි පිරිනුවම් පානවා කියන්නේ. එතකොට සාමාන්‍ය විඥානයේ තියෙන්නේ කුමක් පිහිට කරගෙනද? නාම රූප පිහිට කරගෙන. එතකොට මේ නාම රූපේ තමයි විඥානයේ ගිහින් පිහිටන්නේ. විඥානයේ පිහිට තියෙන්නේ කොහෙද? නාම රූපේම විඥානයේ පිහිටන්නේ. එතකොට විඥානයේ පිහිටියේ නැත්නම් විඥානය නිරුද්ධ වෙනවා. එතකොට විඥානයේ පිහිටන නිසා තමයි ආයෙ උපදින්නේ. ඇයි විඥාන පත්‍ය නාම රූප. ආයෙම නාම රූප වැඩෙනවා. එතකොට නාම රූපයේ වැඩෙනකොට නාම රූපයේ විඥානයේ පිහිටනවා. මේ කියනවා ඒ නිසා නේද දුක හටගන්නේ. නාම රූපයේ විඥානයේ පිහිටන් නැත්තම් දුක හටගන්නේ නැහැ නේද කියලා අහනවා. නෑ ස්වාමීනි කියනවා. බුදුරජාන් වහන්සේ අදාලා ඊත්තාවතාඛෝ ආනන්ද. ආනන්දයේ ඔච්චරමයි. මේ ප්‍රවණකින් ජායේතවා ඉපදුනා කියලා කියන්නේ. ජීයේතවා දිරනවා ජරාවට පත් වෙනවා කියලා කියන්නේ. මීයේතවා මැරෙනවා කියලා කියන්නේ. චවේතවා චුත වෙනවා කියලා කියන්නේ. උපපජ්ජේතවා ආයි උපදිනවා කියන්නේ. එත්තාවතා ආදි වචනපත්ව මේ ලෝකේ තියෙන නං වලින් විස්තර කරන හැම දෙයක්ම තියෙන්නේ ඔච්චර උපමනකින් කියනවා. එත්තාවතා නිරුත්තිපත්ව මේ ලෝකේ තියෙන එක විග්‍රහයන් තියෙන්නේ උපමනකින්මයි කියනවා. එත්තාවතා විඤ්ඤාතිපත්ව මේ ලෝකේ තියෙන ලෝකේ පැනවීම සම්මුති මේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප මේක තියෙනකම් කියනවා. එත්තාවතා පඤ්ඤාවචර මේ ලෝකේ තියෙනවා නෝනින් මෙහෙවන්න පුළුවන් තැන් ඒ නාම රූප ප්‍රත්‍යයෙන් විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප තියෙනකම් විතරයි කියනවා. මේ ප්‍රඥාවක් ගැන අපි කතා කරන්නේ මේ නාම රූප විඥාන සම්බන්ධය තියෙනකම් විතරයි කියනවා. එත්තාවතා වට්ටං වත්තති සසර කියලා එකක් තියෙන්නේ මේ ටික තියෙනකම් විතරයි කියනවා. මොනවා තියෙනකන්ද සසර තියෙන්නේ? නාම රූප ප්‍රත්‍යයෙන් විඥාන මේක කියනවා ඉත්තත්තම් පඤ්ඤාපනාය මේ පැවැත්ම තියෙන එතනක මොකද්ද? යදිදං නාම රූපං සහ විඥානේන අඤ්ඤමඤ්ඤ පච්චේතාය පවත්තති. නාම රූපේ විඥානයත් සමග එකිනෙකට උපකාර වීමෙන් තිබීමයි කියනවා. නාම රූපේ විඥානයේ සමග එකිනෙකට උපකාර වීමෙන් තිබීම තමයි කියනවා සම්පූර්ණ සංසාරේ කියලා කියන්නේ. ඒතර සංසාරේ කියලා කියන්නේ මොකද්ද? නාම රූප විඥානයත් එක්ක එකිනෙකට එකතු වෙලා තිබීම. එකිනෙකට එකතු වෙලා තිබීම. ඒතර සංසාරේ නැහැ කියන්නේ නාම රූප විඥානේ සම්බන්ධය නැතිවීම. නාම රූප විඥානේ සම්බන්ධය නැති වෙන්නේ මොකෙන්ද? තෘෂ්ණාව නැතිවීමෙන්. තෘෂ්ණාව නැති වෙන්නේ මොකෙන්ද?
අවිද්‍යාව නැතිවීමෙන්. අවිද්‍යාව නැති වෙන්නේ මොකෙන්ද? ආර්ය සත්‍ය අවබෝධ වීමෙන්. ආර්ය සත්‍ය අවබෝධ වෙන්නේ මොකෙන්ද? සීල සමාධි ප්‍රඥාවෙන්. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල උන්වහන්සේ පෙන්වා දීපු මේ ගාම්භීර ධර්මය අපිට මෙහෙම හරි අපිට වැටහුන්නේ නැති වුණාට අපිට මෙහෙම දෙයක් බුදු කෙනෙක් දේශනා කළා, මෙහෙම ධර්මයක් බුදු කෙනෙක් දේශනා කළා කියලා අපිට අහන්න ලැබීමත් අපේ ජීවිතයේ තියෙන වාසනාවක් නෙමෙයිද? දැන් බුදුරජාණන් වහන්සේ ඊළඟට මේ දේශනා කරන්නේ මේකේ මේ ආත්මය ගැන. ඒ කියන්නේ දැන් බුද්ධ කාලේ දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා තිබුණා මේ උපනිෂද් කියලා ධර්මයක්. ඒකේ තියෙනවා මේ ඒ කියන්නේ ඒ කාලේ මිනිස්සුන්ට තිබිච්ච ලොකුම සාදුවරු නැත්තම් ඍෂිවරු ඒගොල්ලන්ගේ ලොකුම ප්‍රශ්නේ තමයි මේ මොකද නිදහස් වෙන්න බෑනේ කාටවත් පැවැත්මෙන්. කොහෙ ගියත් නිදහස් වෙන්න බෑ. ඒ කියන්නේ එක්කෝ දියුණු කළා ඒ කාලේ යන්න තියෙන්නේ කොහෙද අන්තිමට? එක්කෝ නේව සංඥා නා සංඥායතන. එහෙම නැත්නම් ආකින්චඤ්ඤායතන, විඥානංචායතන. මේවට යන්න තියෙන්නේ. එක්කෝ ධානීට. කොහෙ ගියත් මොකද්ද වෙලා තියෙන්නේ? ඉපදිලා. කොහෙ ගියත් ඉපදිලා. ඊට පස්සේ ආයෙ පල්ලෙහාට එනවා. ආයෙ මනුස්ස ලෝකෙට එනවා. ඇවිල්ලා මොකද කරන්නේ? ආයෙ තපස් කරනවා. තපස් කළා ආයෙ ධානය වඩනවා. ආයෙ ධානය වඩලා ආයෙ උපද්දවනවා. ඔන්න ඥානයක් පහළ වෙනවා. මොකද්ද? පෙරවිසු කන්ද පිළිවිල දකිනා නුවණ පහළ වෙනවා. එතකොට මොකද වෙන්නේ? ආයෙ පේනවා ආත්ම කල්ප ගණන් ඇවිල්ලා තියෙනවා. ඉපදිනවා, මැරෙනවා, මැරෙනවා ඇවිල්ලා තියෙනවා. නිදහස් වීමක් නැහැ. එතකොට මේ ඒ කියන්නේ ආසවක්ඛ්‍ය ඥානෙ පහළ වෙලා නැහැ කාටවත්. පහළ වෙන්නේ නැහැ නේ බුදු කෙනෙක් නැතුව. එතකොට මොකද වෙන්නේ? මේගොල්ලෝ කොහේ ගියත් උපදිනවා. එතකොට මේගොල්ලන්ට ඇති වුණා හැඟීමක් මොකද්ද මේ නැවත මේ අපි කැරකි යන්නේ මෙතන නොවෙනස් ආත්මයක් තියෙනවා කියලා හිතුණා. ඇයි මේකෙන් උපතේ නිදහස් වීම පේන තෙක් මානික නෑ. කල්ප ගණන් ඉන්නවා කියලා බ්‍රහ්ම ලෝකේ විමුක්තියක් කියලා හිතාගෙන ඔන්න ආයෙ චුත වෙනවා. චුතලා ආයෙක වාරි ගිල්ල උපදිනවා. නිදහස් වීමක් නැහැ. ඒ නිසා උපනිෂද් වල තියෙනවා ඒ ඍෂිවරයා ගෝලයාට කියනවා යන්න නුග ගහ ළඟට කියලා. යනවා. ගේන්න නුග ගෙඩියක් කියනවා. ගේනවා. නුග ගෙඩිය පලන්න කියනවා. පලනවා. ගන්න නුග බීජයක් කියනවා. එතකොට නුග බීජ විශාලද? චූටි ලේඩියෙක් වගේ එකක්. නුග බීජයක් ගන්නවා. පෙන්නනවා දැක්කද කියලා අහනවා. මේකින් මේ නුග ගහ හැදුනේ කියනවා. තත්ත්වමසි කියනවා. ඒකේ තේරුම ඒ ඔබයි. ඒ කාලේ හැටියට එහෙම එකක් කිව්වම මේ මහා දාර්ශනික එකක් වගේ. අපිට මේක නිකන් අnder දෙමළ වගේ. අපිට තේරෙනවද ඒක? නුග බීජේ පෙන්නලා යාට කියනවා තත්ත්වමසි. ඒ ඔබයි. ඒකේ තේරුම මොකක්ද? අර මහා විශාල නුග ගහ වෙච්ච බීජය වගේ ඔබේ ආත්මය කියලා කියනවා. එහෙම කතා කරපු සමාජයක තමයි බුදුරජාණන් වහන්සේ මේ හේතුඵල ධම කතා කළේ. ඒකයි ඒ කාලේ ආත්මය ගැන ගොඩාක් විස්තර කියා දෙන්න සිද්ධ වුණේ. දැන් කාලේ ආත්මය කතාවක් නැහැ. ඔය මොන හරි කාලේ ඔය මේ ටෙලිෆෝන් එකක් අතේ තියන් හිටියා මේ ඇති. එතකොට මට මේ ළඟදී එක ටියුෂන් ගුරුවරයෙක් කිව්වා දැන් පන්තිය උගන්වනවා දැන් ළමයි සාලේ දාලා ඉගෙන ගන්න එනවා. ඒ ළමයි ෆෝඩ් එකක් තියාගෙන මෙහෙම ඔබ ඉන්නවලු. ඊට පස්සේ ඒ ළමයාගේ ෆෝන් එක අරගෙන මේ පැත්තකින් තියලා මේ සුඩ පැත්තකින් තියලා ඉස්සරහට හිටපු ළමයාගේ අරගෙන ඒ සර් මේ සුඩ තියාගෙන පන්ති ඉවරනකට බලද්දි ඒ පන්තියේ කෙළවරේ ඉන්න කෙල්ලෙක්. ඒකෙල තමයි SMS යවන්නේ SMS 20යි. මිස් කෝල් 67යි.
අපිට කියනවා මේ බලන්න. එතකොට මේ වගේ ළමයින්ට ඔය සමාජයේ ඉන්න අයට අනාගතේ බුදු කෙනෙකුගේ ධර්මයක් වදීද ඕනෙ නෑ මොකක්වත් නෑ. ඔහේ මොනවා හරි ලෑටි ගාලා කාලා ඔය ජීවත් වෙලා ඔය මොනවා හරි හිතේ ඇති වෙන කාම දාහේ සංසිඳව ගන්න විතරයි තියෙන්නේ. මේ ප්‍රඥාව සෙවිල්ලක් නෑ අනාගතේ. දැන් මං කිව්ව එකද ඒ කාලේ එහෙම නෙමෙයි. ඒ කාලේ තපස් කළා, වීරිය කළා, මහාන්සි වුණා. ඒ මහාන්සි වුණාට කොච්චර මහාන්සි වුණත් උත්තරයක් නෑ. ඇයි උත්තරයක් නැත්තේ? කොහේ හරි ගිහිල්ලා මොකද්ද වෙන්නේ? උපදිනවමයි. වෙනසක් වෙන්නේ නෑ. එතකොට මේ උපදින නිදහස් වෙන එක දන්නේ නෑ. අතර බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කළේ මේ හේතු වලින් මේක හටගන්නේ. මේකේ ආත්මයක් නැහැ. ඊට පස්සේ උන්වහන්සේ ඒක තමයි ගොඩක් මෙතන ඊට පස්සේ විස්තර කරන්න හදන්නේ. සමහර ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ආනන්දේ මේ ලෝකේ සමහරු ආත්මයක් තියෙනවා, පුංචි එකක් තියෙනවා කියලා කියනවා. සමහර කියනවා ආත්මේ රූපයෙන් හැදිච්ච එකක් කියලා. සමහර කියනවා ආත්මය අනන්තයි කියලා. ඒ ආත්මය අනන්තයි කියන්නේ ආත්මේ රූපයෙන් හැදිච්ච එකක් කියන්නේ ආත්මය අරූපී කියන්නේ මේ හේතුව මොකද්ද? මේගොල්ලෝ කාටවත් භවෙන් නිදහස් වීමක් නැති නිසා, ආර්ය අෂ්ටාංගික මාර්ගයක් නැති නිසා මේ හේතු දැන් බලන්න. එතකොට හිතලා මේ හේතුඵල ධම මේ පටිච්චසමුප්පාද ධර්මයේ හරි විදියට ඔබ මේ ආත්මේ ඉගෙනගෙන පුරුදු කරලා මනාවකට පුරුදු කරගත්තොත් ඔබට මේක සංසාරට උපකාරී වෙනවද නැද්ද? උපකාරී වෙනවා. ඒ මේ පුරුදු කරගන්න දේ තමයි සංස්කාර බවට පත් වෙන්නේ. මේවා තමයි සංස්කාර බවට පත් වෙන්නේ. මේ පුරුදු යන තාලේ බලන්න බුද්ධ කාලේ එක්කෙනෙකුට තිබුණා මේ පුරුද්දක් මේ ඒකට කියන කෝතුහල මංගලික කියලා. ඒක බ්‍රාහ්මණයෙක් හිටියේ ඔය මංගල කාරණා සුභාසුභ දේවල් හොයන්නේ. තේ බ්‍රාහ්මණයෙක් හිටියා රජගහනුවර. සවැත් නුවරද කොහෙද? ඒ බ්‍රාහ්මණයාගේ පෙට්ටගමේ ඒ බ්‍රාහ්මණයාගේ සලු දෙක මීයෝ කාලා. බ්‍රාහ්මණයා නාන්න ගිහිල්ලා සේවකයෙක් කිව්වා මගේ අසවල් සලු දෙක අරන් වරෙන් මට පොරව ගන්න කියලා. සේවකයා අරන් ගියාම මොකද්ද? මීයෝ කාලා. ඒතර වස්ත්‍රයක් මීයෝ කෑවහම එතකොට ඒ කාලේ මිනිස්සු කල්පනා කළා මේක මහා අවමංගල කාරණයක්, භයානක දෙයක් කියලා හිතුවා. හිතලා ඉක්මනට මේ භයානක සර්පෙක් වගේ හී කියලා අතෑරියා. අතෑරලා සේවකයන්ට කිව්වා උඹලා ළඟ වෙන්න එපා මේකට කිව්වා. මහා අනතුරක් කිව්වා. මොකද්ද මේ වස්ත්‍ර දෙකක් මීයෝ කාලා. ඊට පස්සේ කල්පනා කළා බැරි වෙලාවත් මේක මම සේවකයන්ට දුන්නොත් මේ උන්ගේ ලෝභකමට මේක ගනි. ගත්තොත් අපේ සේවකයෝ නිසා මේක අපිටත් බලපායි. කියලා පුතාට අඬ ගහලා කිව්වා පුතේ මේ භයානක ලකුණක් පහළ වෙලා මේ වස්ත්‍ර දෙක මීයෝ කාලා මේක අරගෙන ගිහින් කෝටුවකින් ගනින් අතින් ස්පර්ශ කරන්න එපා වස්වදී කිව්වා. කෝටුවකින් ගනින් අරගෙන ගිහින් සොහොනට දමාපන් කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ දා උදෑසන බැලුවා කාටද මම පිට වෙන්නේ. දැක්ක මේ බ්‍රාහ්මණයා යාගේ පුතයි සෝවාන් වෙන්න පින තියෙනවා. මොකද කලින් ආත්මකත් මේගොල්ලෝ මේ දෘෂ්ටි ඉඳලා দমনය කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අමුසෝනට ගිහින් අමුසෝනට වැඩලා ඒ සෝහන් දොරටුව ගාව බිම වාඩි වෙලා ඉන්නවා. අරයා එනවා අර සර්පෙක් කල්ලන් යනවා වගේ අර රිටෙන් අර රෙදි කෑලි දෙක අරගෙන. අයිවිල්ලා අහනවා පුතා මොකද මේ කියලා. ස්වාමීනි මම මේක වීසි කරන්න ආවේ. එන වීසි කරන්න කියනවා. වීසි කරා. බුදුරජාන් වහන්සේ ඒක ගිහලා අහුල ගන්නවා. අහුල ගත්තාම බුදුරජාන් කියනවා බවත් ගෞතමයන් වහන්සේ ඕකනම් ගන්න එපා. මේ මහා භයානක අවමංගල්‍ය කාරණයක් වෙයි කියනවා. භයානක සිද්ධියක් කියනවා මේ විනාශ වෙයි කියනවා. කියන පුත්‍රය අපිට තියෙන ඉතින් මේ වගේ ඒවා තමයි කියන අපි මේ වීදියේ දාපුවා හතර මංගන්දල දාපුවා තෝනි විසකු රෙදි කැලිය අරන් තමයි අපි මේ සිවුරු හදාගන්න කියනවා. ඉතින් මේ පුතා දුවගෙන යනවා තාත්තා ළඟට. ගිහිල්ලා කියනවා හරි වැඩේ වුණේ පියාණනි අන්න සමය බවත් ගෞතමයන් වහන්සේ මම දාපු වස්ත්‍ර දෙක මේ අන්න ගත්තා කියනවා. තාත්තා නළලි අත ගහගෙනවා චෑ හරි වැඩේ වුණේ. බවත් ගෞතමයන් වහන්සේ දැන් මේකෙන් කරදරේ වැටෙනවා. වේළුවනාරාමෙත් මේකෙන් වෙනසෙනවා. යමන් අපි අලුත් වස්ත්‍ර දෙකක් අරන් ගිහලා ආපහු මේක වීසිකවමු කියනවා.
කියලා පහවදා අලුත් වස්ත්‍ර ටිකක් අරගෙන යනවා. ගිහිල්ලා කියනවා බවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ අර අපි වීසි කරපු වස්ත්‍රය ඇහිලුවද කියලා අහනවා. ඔව් බ්‍රාහ්මණි මං එක ගත්තා කියනවා. හප්පියක ගන්න එපා කියන ඕක මහා අසුබ දෙයක් කියනවා. මොකක්ද අසුබි? මියෝ කාලා කියනවා. එතකොට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එයාට කරුණු කියලා ඒ දෙන්න ඊට පස්සේ කියන බ්‍රාහ්මණේ කලින් ආත්මෙත් ඔයා විදුස්ති හිටියේ කියනවා. බලන සංස්කාරේ නැහැටි. කලින් ආත්මෙත් ඔයා විදුස්ති ඉඳලා කලින් ආත්මෙ මං ඔයාව দমনය කළා කියනවා. ඊට පස්සේ අනේ ස්වාමීනි ඒක මට කියා දෙන්නයි කියනවා. ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ ජාතකයේ කියා දෙන ඒ ආත්මෙත් ඔය විදිහට මියෝ කාපු වස්ත්‍ර දෙකක් අරගෙන යා මහා කරදරයකටපත් වෙනවා. අදත් සමහර හැට තියෙනව නේද එහෙම? හූණු කෑක හූණා කිව්වා කියනවා. ඒ කෝතුහල මංගල කාරණා හැටියට කල්පනා කරගීම. ඒ සමහරු ගමනක් යන ඉස්සෙල්ලා වම් පය ඉස්සරහට ගිහුත් ආයෙ පස්සට ඇවිල්ලා ආයෙ දකුණු පය ඉස්සරහට දානවා. එහෙම තියෙනවා. ඒවල් මොනවද කියන්නේ? කෝතුහල මංගලික කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක කුතුහලයෙන් යුක්තයි. නමුත් ඒ මංගල කාරණා හැටියට සම්මත කරගන්නවා. ඒතර මේ වගේ එක යථාර්ථය නොදන්න මිනිස්සු එක එක දේවල් කරගන්නවා. ආත්මය පනව ගන්නවා, ආත්මයක් තියෙනවා කියලා පනව ගන්නවා, නැහැ කියලා පනව ගන්නවා. දැන් අපි මේ පටිච්චසමුප්පාද ධර්මයේ හොඳට පුරුදු කළොත් අන්න ප්‍රඥාව වැඩෙන සංස්කාරයක් හැටියට අපේ සංසාරයට මේක එකතු වෙනවා. ප්‍රඥාව වැඩෙන සංස්කාරයක් හැටියට. ඒකට අර නිහතමානීව කලබල නැතුව පටිච්චසමුපාදේ තියෙන විදියට දැන් මෙහෙම කල්පනා කළොත් ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් වේදනාව මේකේ තිබුණා. ඊළඟට තිබුණේ කොහොමද? නාම රූප ප්‍රත්‍යයෙන් ස්පර්ශ. එහෙම කොහොමද වෙන්නේ? එහෙම කොහොමද කියන්නේ? අපිට බෑ එහෙම කොහොමද කියන්නේ? මොකද හේතුව? බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරලා තියෙන රටාව හරි එකක්. මොකද අපි මේ ධර්මයේ අධ්‍යයනය කිරීමක් නෙමෙයිනේ කරන්නේ. මේ අධ්‍යයනය කරන්නේ අපි. මොකද්ද කරන්නේ මේ? සරණ යාම. සරණ යාම කියන එකයි අධ්‍යයනය කියන එකයි දෙකක්. සරණ යාම අධ්‍යයනය කියන එක ස්වාධීන එකක්. ඒක පිහිටක් කරගන්න දෙයක් නෑ. සරණ යනවා කියන්නේ මොකද්ද? පිහිට කර ගැනීමයි. පිහිට කර ගැනීමයි අධ්‍යයනය එකයි දෙකක්. සරණ යාම තියෙන එක්කෙනා බලන්නේ මේ ධර්මයේ තුලින් තමන්ගේ අකුසල් දුරු කරගන්න කුසල් දියුණු කරන්න. අධ්‍යයනය කරන එක්කෙනා කරන්නේ අධ්‍යයනය කළා ඇදී හොයා ගන්නවා. ඕක මෙහෙම තිබුණාට ඕක මෙහෙමයි වෙන්න ඕනේ, අරමයි වෙන්න ඕනේ, මෙහෙමයි වෙන්න ඕනේ කීකේ වාද කරනවා. මොකක්ද ඒ කරන්නේ? සර්පයාගේ නැට්ටෙන් අල්ලනවා. කිසි ඵලයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දයන් වහන්සේට මේ විදිහට මිනිස්සු රූපවද්දේ ආත්මය කීක හරියට ආත්ම දෘෂ්ටි බුද්ධ කාලේ. දැන් ඔබට තේරෙන්නේ නැති ඒ කාලේ මිනිස්සුන්ට ආත්ම දෘෂ්ටියෙන්ද හේතුව. මොකද්ද? මේකේ අවසානයක් පේන්න නෑ, නිදහස් වීමක් පේන්න නෑ, විමුක්තියක් පේන්න නෑ. ඇයි? කොහෙන් ගත්තත් පටිච්චසමුප්පාදේ නිදහස් වීමක් නෑ. පටිච්චසමුපාදේ නිදහස් වීමක් නැහැ. හේතුඵල ධර්ම වැටහීමක් නැහැ. ඒ නිසා කොහෙන් ගියත් මිනිස්සු වැටෙන්නේ දෘෂ්ටියකට. දෘෂ්ටිය භයානකකම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මිනිසියෙකුට සිද්ධ වෙන්න තියෙන විපත්ති තුනක්. එකක් තමයි සීල විපත්ති. සීල විපත්ති කියන්නේ මොකද්ද? කෙනෙක් ඉන්නවා සත්ත්ව ඝාතනයකට හවුල් වෙලා. එතකොට යාගේ සීලේ විපත්තියටපත් වෙලා නැද්ද? කෙනෙක් ඉන්න හොරකමේ යෙදෙනවා. සීලේ විපත්තියටපත් වෙලා නැද්ද? විපත්තියටපත් වෙලා. ඒ වගේම කෙනෙක් ඉන්නවා වැරදි කාම සේවනයේ යෙදෙනවා. සීල විපත්තියටපත් වෙලා නැද්ද? විපත්තියටපත් වෙලා. කෙනෙක් ඉන්නවා බොරුවෙන් ජීවත් වෙනවා. සීල විපත්තියටපත් වෙලා නැද්ද? විපත්තියටපත් වෙලා. මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන විපත්තියටපත් වෙලා. බුදුරජාණන් වහන්සේ වදාලා සීල විපත්තිය නිසා මරණින් මත්තේ නිරේ යනවා කියනවා. තව කෙනෙක් ඉන්නවා චිත්ත විපත්තිය. චිත්ත විපත්තිය කියන්නේ අනුන් සතු දෙයට හිතේ ආසාව බැඳගෙන ඉන්නවා. මේක මං ගන්න ඕනේ කොහොම හරි මං අයිති කර ගන්න ඕනේ. මගේ දේ කී බැඳගෙන ඉන්නවා. ඒකට මොකද්ද කියන්නේ? අභිජ්ජා. ඊළඟට ව්‍යාපාද. චිත්ත විපත්ති. ව්‍යාපාද කියන්නේ ද්වේෂෙන් තරහින් වෛරෙන් ඉන්නවා. මට මේකගෙන් පලි ගන්න නැත්නම් මෙහෙම කරන්න නැත්නම් අරම කරන්න නැත්නම් කීකේ ඒ අදහසෙන් ඉන්නවා.
මේ දෙකට දේශනා කරලා තියෙන්නේ චිත්ත විපත්ති. එතකොට මනුෂ්‍ය විපත්තියටපත් වෙනවා සීල විපත්තිය. ඊළඟ විපත්තියටපත් වෙනවා. එතකොට යම් කිසි කෙනෙකුට බලවත් ද්වේෂයක් ආවා කියන්නේ සිත විපත්තියටපත් වුණා. එතකොට අනුසතු දෙයකට බලවත් ආසාවක් ඇති වුණා කියන්නේ සිත විපතටපත් වුණා. විපතටපත් වෙච්ච සිතකින් සැපතක් උදා කරන්නේ නෑ, නිරේට යනවා. ඊළඟට දේශනා කරනවා දිට්ඨි විපත්ති. දිට්ඨි විපත්ති කියන්නේ මොකද්ද? දිට්ඨි විපත්ති කියන්නේ මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මව්පියන්නේ ඥාති මේ මෙලොව නැහැ, පරලොව නැහැ, ඔය හිත දියුණු කරපු අය නැහැ, ඕපාතික සත්‍යෝ නැහැ, කර්ම විපාක නැහැ කියන එක. දැන් ලෝකයේ ওই මිත්‍යා දෘෂ්ටිය තමයි වැඩි. මිසදිටුව වැඩි. එතකොට මේ මිසදිටුව තියෙනකොට ඒ මිසදිටුව තුළ මිනිස්සු කොහොම හරි බලාපොරොත්තු වෙන එක්කෙනාට එක්කෙනා බය කරගෙන, ගරහගෙන, නිന്ദා පහස කරගෙන තමන්ගේ කාර්යය ඉෂ්ට කරගන්න. දැන් ඔය බංකුවර බංග්ලාදේශයේ අර රෙස්ටෝරන්ට් එකකට ගැව්වා කියලා. ඒ ලේ විලක්. ඒ මිනිස්සුන්ගේ ඔළු ඔක්කොම අර මේ මොනවාද අර ගිනි නිවන අර මේ මම දැක්ක එකක තියෙනවා ගිනි නිවන අර පොඩි රතු පාට බෝතල් වගේ එකක් තියෙන්නේ. ඒකෙන් ඔළුව චම්ප කරලා මේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ලේ විල මොකද්ද මේ කරන්නේ? බය කරන්න. ඒතර බය කිරීම තුල තව කෙනෙක්ව සලිතේටපත් කරලා দমনය කරන්න හදනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. සමහරු නිന്ദා පහස කරලා দমনය කරන්න හදන්නේ. ඒ ඔක්කොම මිසදිටු. ඉතින් මිසදිටුවේ මොකද වෙන්නේ? එයා මරණින් මත්තේ නිරේ යනවා. දිට්ඨි විපත්ති. එතකොට විපත්ති ප්‍රධාන විපත්ති තුනක් තියෙනවා මනුස්සයෙකුට සිද්ධ වෙන. මොනවද විපත්ති තුන? සීල විපත්ති. සීල විපත්ති තේරෙනවනේ දුස්සීල වීම. සීල විපත්තිය. චිත්ත විපත්ති කිව්වේ අවිද්‍යා ව්‍යාපාද දෙක. දිට්ඨි විපත්ති කිව්වේ මිත්‍යා දෘෂ්ටිය. ඉතින් මේ විපත්තියටපත් වුණාම මිනිසෙකුට කිසිම පිහිටක් පිළිසරණක් නැහැ. ධර්මයේ ඉගෙන ගන්න කෙනාගේ තියෙන වාසිය තමයි මේ විපත්තියින් තමන්ව නිදහස් වෙන්න තමන්ට අවස්ථාව තියෙනවා. මේ විපත්ති වලින් බේරෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ සමහරු ඉන්නවා මේ විඳීමත් ආත්මය හැටියට සලකනවා. මොකක්ද ආත්මයට සලකන්නේ? විඳීමත් ආත්මයට සලකනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දේ මේ විඳීම ආත්මයට සලකනවා කියන එක මේ කවුරු හරි කිව්වොත් එහෙම එයාට කියන්න කියනවා. මේ විඳීම් තුනක් තියෙනවා. සැප විඳීම, දුක් විඳීම, උපේක්ෂා විඳීමයි කියලා. එතකොට සැප විඳීම තියෙන වෙලාවට දුකත් නැහැ, උපේක්ෂාවක් නැහැ. දුක් විඳීම තියෙන වෙලාවට සැපත් නැහැ, උපේක්ෂාවක් නැහැ. උපේක්ෂාව තියෙන වෙලාවට සැපත් නැහැ, දුකත් නැහැ. මේ විදිහට පරිවර්තනශීලී විඳීමක් තියෙන්නේ. ඉතින් ඔබ ආත්මය කියලා හිතන්නේ මොකක්ද කියලා අහන්නේ කියන ඒගොල්ලන්ගේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ ආනන්දේ මේ සැප විඳීම, දුක් විඳීම, උපේක්ෂා විඳීම මේ ඔක්කොම අනිත්‍යයි කියනවා. අනිත්‍යයි මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ පටිච්චසමුපාදින් හටගන්නේ. මෙන්න ගෙවිල යන ස්වභාවයෙන් යුක්තයි. නැසී යන ස්වභාවයෙන් යුක්තයි. මේවා තුළ ඇල්ම නිරුද්ධ වෙන මොකද වේදනාව තුළ හරියටම මේක අවබෝධ වුණොත් ඇල්ම හටගන්න ස්වභාවයෙන් යුක්තද ඇල්ම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තද? ඇල්ම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. ඇල්ම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්ත නිසා තමයි යථාභූත ඥානය ඇති වෙච්ච ගමන් ඇල්ම නිරුද්ධ වෙන්නේ. ඇල්ම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්ත නැත්නම් ඇල්ම නිරුද්ධ වෙන්නේ නැහැ. මේ ඔක්කොම ඇල්ම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. අත්හැරෙන ස්වභාවයෙන් යුක්තයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළා අන්න ඒ විදිහට මේක තේරුම් ගන්නයි කිව්වා මේක අනාත්මයි කියලා. අනාත්මයි කියලා තේරුම් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළා ආනන්දය මේ විඥානයේ පීඨන සත්තමා ීමා ආනන්ද විඥානට්ඨිති විඥානයේ පීඨන තැන් හතක් තියෙනවා. මොනවද ඒ? තියෙනවා නානත්ත් කායා නානත්ත් සංඤී. කයනුත් වෙනස්. නානත්ත් සංඤී. සංඥාවෙනුත් වෙනස්. ඒ තමයි මිනිස්සු. ඇතැම් දෙවිවරු, ඇතැම් විනිපාතික සත්වයෝ. තව ඉන්නවා කියන සත්වයෝ විඥානේ පිරෙන තැනක්. නානත්ත් කායා ඒකත් සංඤී. කයෙන් වෙනස්. හැබැයි එකම සංඥාවෙන් ඉන්නවා කියනවා. බ්‍රහ්ම කායික දෙවිවරු.
තව ඉන්නවා කියනවා ඒකත් කාය නානත් සංජී. කයෙන් එකයි සංඥා වලින් වෙනස් කියනවා. ආභස්සර බ්‍රහ්ම ලෝකේ. ඒකත් කාය ඒකත් සංජී. තව ඉන්නවා කියන ලෝකේ සත්වයෝ කයනුත් එකයි සංඥාවෙනුත් එකයි සුබකින්න දෙවිවරු. ඒ වගේම තියෙනවා මේ රූප සංඥා ඉක්මවා ගියපු ආකාසානංචායතනේ ඉපදිච්ච අය. තව ඉන්නවා කියන විඥානංචාරේ ඉපදිච්ච අය. තව ඉන්නවා කියන ආකින්චඤ්ඤායතනේ නීව සංඥායතනේ ඉපදිච්ච අය. මේ ඔක්කොගෙම කියන මේකේ හරි විදියට මේ ලෝකවල ආස්වාදයේ ආදීනවේ නිස්සරණය මේ ලෝකේ හට ගැනීම නැතිවීම මේවා දැක්කනම් කවුරුවත් මේවට ආස කරයිද කියලා අහනවා. මේවා හට ගැනීම නැතිවීම ආස්වාද ආදීනව නිස්සරණේ දැක්කනම් මේවට ආස කරයිද කියලා අහනවා. ආස කරන්නේ නැහැ කියනවා. එහෙනම් මේවට ආස කරන්නේ මොකද මේ ලෝක සත්වයා? මේක හට ගන්න විදිය දන්නෙත් නැහැ. මේක නැති වෙලා යන විදිය දන්නෙත් නැහැ. මේකේ ආස්වාදයේ මොන වගේද කියලා දන්නෙත් නැහැ. ආදීනව මොනවද කියලා දන්නෙත් නැහැ. මේකේ නිදහස් වීම තුල ලැබෙන දේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. ඒ නිසා කියනවා මේවට ආස කරන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළේ යම් කිසි කෙනෙක් හරි විදියට මේක දන්නවනම් කවදාවත් මේවට ආසා කරන්නේ නැහැ කිව්වා. එතකොට පින්වත්නි දැන් බලන්න කල්පනා කළා අපට මේ ධර්මයේ තුල අද අපි ඉගෙනගත්තු එකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේකේ අපි මේ පටිච්චසමුප්පාද ධර්මයේ විශේෂ කොටසක් කියුණා. මොකද්ද? නාම රූප ඒ කියන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් තමයි ආයතන මේ ස්පර්ශය. එතකොට මේ නාම රූපයට උදව් කරන්නේ නාම රූපේ හටගන්නේ විඥානය නිසා. එතකොට මේ විඥාණයට උපකාර වෙන්නේ නාම රූප නිසා. ඕක මතකද ඔබට අපි කලින් උගන්ලා තියෙනවා මං හිතන්නේ ඒක යව කලාපී කියලා සූත්‍රයක් ඉගෙනුවා. යව කියලා කියන්නේ ඉරිඟු වලට තිරිඟු වලට තිරිඟු දන්නවනේ ඔබ. තිරිඟු ගස් වලට තමයි යව කියන්නේ. එතකොට යව මිටිය දැන් අපි ගත්තොත් වී මිටිය වගේ. වී මිටි දෙකක් එකට දෙපැත්තෙන් මෙම හේතු කළොත් මොකද වෙන්නේ? ඒක බිම වැටෙන්නේ නැහැ. ඒ එකට එකක් හේතු වෙලා තියෙනවා. යව කියලා කියන්නේ තිරිඟු. එතකොට තිරිඟු මිටි දෙකක් එකට තිබ්බොත් මෙහෙම එකට එක එකිනෙකාගේ උදව්වෙන් තමයි හේතු වෙලා තියෙන්නේ. එක මිටියක් තව මිටියකට හේතු වෙලා. ඒ මිටිය අනිත් මිටියට හේතු වෙලා. එතකොට මේ විදිහට තමයි කියනවා මේ නාමයේ විඥාණයට උපකාරී වෙනවා. නාම රූප විඥාණයට උපකාරී වෙනවා. විඥානයේ නාම රූපයට උපකාරී වෙනවා. මේ විදිහට කියනවා සම්පූර්ණයෙන්ම මේ පැවැත්ම තියෙන්නේ. එහෙනම් දැන් අපි ජීවත් වෙන්නේ කුමක උපකාරයෙන්ද? විඥාන නාම රූප වලට උදව් කරනවා. නාම රූප විඥාණයට උදව් කරන නිසා මේ අපි මේ ඉන්නේ. යම් දවසක මේ එකිනෙකට තියෙන උපකාරී නැති වෙලා විඥානයයි නාම රූපයයි උදව්ව නැති වුණොත් මොකද වෙන්නේ? විඥානයේ නාම රූපේ පිහිටන්නේ නැතුව ගියොත් මොකද වෙන්නේ? විඥානේ නාම රූපේ පිහිටන්නේ නැහැ. නාම රූපයෙන් විඥානේ වැඩකුත් නැහැ. මොකද වෙන්නේ? පිරිනොම් පානවා. ඇයි පිරිනොම් පාන්නේ නැත්තේ? මේ නාම රූප විඥාණයට උදව් වෙවි තියෙනවා. විඥානේ නාම රූපට උදව් වෙවි තියෙනවා. මේ උදව් වෙවි තියෙන්නේ මක් නිසාද? මේ එකිනෙක උදව්වෙන් ස්පර්ශය වෙනවා. ස්පර්ශ වෙලා මොකද වෙන්නේ? විඳීම ඇති වෙනවා. විඳීම ඇති වෙලා මොකද වෙන්නේ? තණ්හාව ඇති වෙනවා. තණ්හාව ඇති වෙලා මොකද වෙන්නේ? උපාදාන ඇති වෙනවා. උපාදාන ඇති වෙලා මොකද වෙන්නේ? භවය ඇති වෙනවා. භවය ඇති වෙලා මොකද වෙන්නේ? ඉපදෙනවා. ඉපදිලා මොකද වෙන්නේ? මේ විදිහට ජරා මරණ දැන් මේක ආත්මයක් නෙමෙයිනේ. ජරා මරණ ශෝක වැළපීම් කායික දුක් මානසික දුක් සුසුන්හෙලි මොනතරම් පීඩාවලට පත් වෙවිද මේ ඉන්නේ. ඉතින් දැන් බලන්න අපි මේ විදිහට ඉන්නවා. දැන් සමහර තැන්වල මම දැක්ක තියෙනවා මේ එක පළාතක ලක්ෂ 2ක් ජනයා ඉන්නවා වතුර නැතුව. අප්‍රිකාවේ රටක දැන් ඉන්නවා මේ
පිපාසයෙන් ඉන්නවා මරණයටපත් වෙවි වතුර නැතුව ලක්ෂ 2ක්. පිපාසයෙන් මැරෙනවා. බලන්න මේ අපි මේ දියුණුව කියන ලෝකේ. කන්න බොන්න තියෙන පහසුකම් තියනවා කියන ලෝකේ ලක්ෂ 2ක් එහෙන් ඉන්නවා. ඊළඟට මම දැක්ක තියෙනවා ඊශ්‍රායලේ වතුර කපලා පලස්තීනෙට. බොහෝම දුකදී ඉන්න වතුර නැතුව. කණ්ඩ නැතුව. ලොකු පිරිසක් ඉන්නවා මෙරි යනවා කණ්ඩ නැතුව වතුර නැතුව. මේ දැන් ලෝකේ. මොකද්ද හේතුව? ඉපදීම. එතකොට මේ ඉපදී අනේකේ කිසිම මේකට චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම ඇර වෙනත් විකල්පයක් නැහැ. හැබැයි මේකට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන තුරු අපට විකල්පයක් තියෙනවා. මොකක්ද ඒ? චතුරාර්ය සත්‍යයට උදව් ලැබෙන ලෝකයකට යෑම. ඔබ හිතන හැටියට මනුස්ස ලෝකේ චතුරාර්ය සත්‍ය අවබෝධයට උදව් තියෙනවාද? උදව් නැහැ. මනුස්ස ලෝකේ වර්තමාන මනුස්ස ලෝකේ චතුරාර්ය සත්‍ය අවබෝධයට උදව් නැහැ. ධර්ම කතාව අපි මේ කතා කරලා ටික කාලෙකින් මේක නැතු යනවා. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය අවබෝධයට උදව් නැහැ. ඕ මොනවද කියලා අපිට මේ කියලා තියෙන සමාජ ප්‍රශ්න ටික ඉස්සරහට ගන්නවා. ඒ නිසා චතුරාර්ය සත්‍යයට උදව් වෙන්න නම් අඩු ගානේ යන්න ඕනේ කොහෙද? තවතිසාවෙන් උඩ යන්න ඕනේ. එක්ක තවතිසා, තාවතින්සේ, එක්ක යාමි, එක්ක තුසිතේ, එක්ක නිමාන රති ඒ වගේ ලෝකයකට යන්න ඕනේ චතුරාර්ය සත්‍යයට උදව් ලබා ගන්න. ඒ හේතුව මොකෝ? චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු අය එහි ඉන්න නිසා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු අයගේ ලක්ෂණය මොකද්ද? හිස් කතාවෙන් තොරයි. හිස් කතාවෙන්, ලාමක කතාවෙන් තොරයි. ලාමක දෘෂ්ටියෙන් තොරයි. එතකොට දුස්සීල බවෙන් තොරයි. එතකොට එහෙනම් අපිට දෙවියන් අතරට යාගත්තොත් ලාමක දෘෂ්ටියෙන් තොර, ලාමක හැසිරීමෙන් තොර, යහපත් ප්‍රඥා සම්පන්න ධර්ම කතාවකින් දෙවිවරු මුණ ගැහෙන්නේ නැද්ද? අන්න අවස්ථාව. මෙහි ආවොත් දැන් ඔබට තේරෙන්නේ නැති මෙහි තියෙන අමාරුව. මේ දැන් තියෙන අමාරුව එන්න වැඩි වෙනවද අඩු වෙනවද? එන්න වැඩි වෙනවා. එන්න දුෂ්කර වෙනවා. එන්න කරදර වෙනවා. මොකද එන්න දැන් මම කිව්වේ දැන් සාමාන්‍ය ළමයි පවා එන්න නිකන් පොඩි කාලෙම තියෙන්නේ කාම පිස්සුව. 1000 තියෙන්නේ. දැන් ඊළඟට මම දැක්ක තියෙනවා මේ කොයිද අරාබි රටේ සෞදියේද කොයිද පුතාලා දෙන්න අර අන්තවාදී ISIS එකට බැඳෙන්න අහලා අම්මයි තාත්තයි විරුද්ධ වෙලා. පුතාලා දෙන්න මොකද කළේ? දෙන්න එකතු වෙලා අම්මයි තාත්තට පීයෙන් ඇනලා මැරුවා. මොකද හේතුව එතන යන්න දුන්නේ නැහැ කියලා. දැන් අම්මා තාත්තලා කොච්චර එතකොට දැන් බලන්න මේ ළමයි රැස් කරගත්තේ මොකද්ද? ආනන්තරීය පාපකාරය. මිනිමුත් ඒගොල්ලෝ සතුටු වෙයි ඉන්නවා. අපි දෙවියෝ වෙනුවෙන් මේක කළේ කියලා. දැක්කද මිත්‍යා දෘෂ්ටියේ තියෙන බරපතලකම? ආවේගයේ තියෙන මිනිස්සයා, ආවේගයේ තියෙන කෙනා මිත්‍යා දෘෂ්ටියට ඇදිලා යම කියන එක සාමාන්‍ය දෙයක්. ඒ පරිසරයට අනුව එක වෙන්නේ. එතකොට මේ පරිසරය තුළ වැඩිහිටි දෙමව්පියෝ අසතුටු වෙනවා මේවට. මේ දේවල් වලට යන්න. දෙමව්පියෝ වළක්වන්න හදනවා. දෙමව්පියන්ට වළක්වා ගන්න බෑ. එතකොට දෙමව්පියන්ට මොකද වෙන්නේ? අසරණ වෙනවද නැද්ද? අසරණ වෙනවා. අපේ රටේ වරින් වර ඇතිවෙච්ච යුද කෝලාහලවලදී ඒවට වැඩිපුර සම්බන්ධ වුණේ තරුණ වයසේ අයද වැඩිහිටියෝද? තරුණයෝ. තරුණියෝ ආවේගයෙන් යුක්ත වේවට ඇදලා යනකොට දෙමාපිය දුකටපත් වෙවි, පසුතැවිලි ඉන්නව වැළකීලා. සමහරට පින් තියෙන කෙනා වුණත් ආවේග නිසා ඇදලා යන්නේ නැද්ද? ඇදලා යනවා, විනාශයටපත් වෙනවා. ඒ බඳු ලෝකයක ධර්මයට තියෙන අවස්ථාව බොහොම අඩු ඉඩකඩක් තියෙනවා. බොහොම අඩු ඉඩකඩක් තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ අඩු ඉඩකඩේ දැන් බුදුරජාන් වහන්සේ වදාළනේ මේ පටිච්චසමුපාදය දන්නේ නැති නිසා, මේ පටිච්චසමුපාදේ තේරෙන්නේ නැති නිසා, වැටහිච්ච නැති නිසා මේ සත්වයෝ අර මේ රා පෙරන මටලු කොස්ස වගේ ඊළඟට මේ පඳු හැලියේ පඳු පෙරන මේ දැල වගේ ඊළඟට මේ නූල් කටින මිනිස්සු
පඬු හැලියේ දාපු නූල් ටික කලවම් වෙලා ගියා වගේ අවුලෙන් අවුලටපත් වෙලා ගැට ගැහි ගැහි යනවා කිව්වා. ගැට ගැහි ගැහි යනවා කිව්වා. එහෙනම් මතක තියාගන්න මේකේ තියෙන ලෙහි ලෙහි යන එකක් නෙමෙයි. සසරේ තියෙන ලෙහි ලෙහි යන එකක් නෙමෙයි. මොකද තියෙන්නේ? ගැට ගැහි ගැහි යන එකක්. හැබැයි මේ ගැට ගැහි ගැහි යන එක ලිහින්නේ කවදද? පටිච්ච සමුප්පාදයේ මනාවකට අවබෝධ කරගත්තු දවසට. ඉතින් ඒ නිසා අපටත් පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු.